සුදෑක විනෝදජනක අතිශය රසවත් කතා බහ සහිත හිනා පිරිච්ච පස්වරුවක් ප්‍රාර්ථනය කරන අදනම් ඔන්න ඒක ආයි කිසිම වෙනසක් නැතිවේ කියලා හිතනවා. තමන්ගේ අපි කාගෙත් අතීතය මතක් කරනකොට ඉස්සර මෙන්න මෙහෙම වුණා කියලා කිව්වම මේ ඒව මේවා පෙන්වන එක එක දේවල් තමන් එකතු කරගත්ත දේවල් සිහිවටන වශයෙන් තියෙන දේවල් මේ පෙන්න කතා කරන්න ලැබෙනවා නම් මම හිතන්නේ හරිම ෂෝ. ඊට පස්සේ මේ චිත්‍රපටයක තිරරචනයක් අනුව සංස්කරණය කරපු ජවනිකා පෙළක් වගේ කතාවක් ඉවරනකොට කතාවක් කියනවා. මේ මැද්දට ඔබ හිතන්න නිකන් කොහොමද කියලා හිතන්න නිකන් ගීතයක් වගේකුත් ගායනා වුණා නම් ඊට අදාළම වගේ එකක්. ඊටත් ඒ රසය ඒ ප්‍රීතිය සතුට තවත් තීව්‍ර වෙනවා. ඉතින් ඔබ ඊට ප්‍රතිචාර දක්වන්නේ අනුගත වෙන්නේ එහෙමයි කියලා අප හිතනවා. ඒ කියන්නේ ඔබත් එහෙමනම් මම දන්නවා අනිවාර්යයෙන්ම එහෙමම වෙයි. අපි ඉතින් දන්නවනේ කාවත් ඒ නිසා අද රස දෙන දෙහදේ රසකාමීත්වය. කොටිම මේ දෙන්නගේ මේ පිටිපස්සෙන් ක්‍රාන්සුජ්‍ය වර්ධනයන්ගේ සේයාරුවක් පසුතලයට තිබුණා නම් හොඳයි කියලා මට හිතෙනවා. එතකොට දැන් ඔබට ඔබ දන්නවා කවුද කින්ද බන්ද කියලා. ඒක ආයි දේවදනක් නෑ. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා ඔබේ හිතේ ඉබේම ඒ පසුතලයේ හැදෙයි කියලා. අද ඔබත් එක්ක ඉන්න මානෝන ඔබ සඳහා පැමිණි දෙපළ දුටු ගමන්. ක්‍රනස් නිර්මාණ ප්‍රවාහය ප්‍රවාහනය කළ නියාමක ගායකයා කාලයකට පස්සේ අපහ එක්ක වෙන 2017 මානෝන මමක් අපි කරා එතුමාත් එක්ක අපි අද කැදවා ගත්තේ මානෝන ඔබක් කරන්න. ඒ කියන්නේ 40000ක් විතර මට මතක විතර බලලක් තිබුණා. ඉතින් ඊට පස්සේ තමයි අපි හමු වෙන්නේ අවුරුදු ගානකට පස්සේ ඇනස්ලි මාලවණිය. ආයිබෝන්. අනිත් එක්කෙනා ඒ සෙවනැල්ලේ සිය ගායක හැඩරුව හදාගෙන අද වෙනම ගමනක් යන සෙබා රජීව් සෙබස්ටියන්. ආනෝන මම මේකේ පළමුවෙන් ආපු කාලේ මතකද? 2017ද 16ද 18ද ඒ ආසන්න කාලේ. ඔව්. ඉතින් කාලයකට පස්සේ හමු වෙන්නේ කොහොමද? කරදන්නේ හොඳින් ඉන්න. ඔව්. දැන් දෙන්නගේ ගීත තමයි මේ මාරු කරගෙන ගයන්න බලාපොරොත්තු වෙන්නේ. අපිට පෙන්වන්න දේවල් ගොඩක් තියෙනවා. ඇත්තටම තියෙනවා කියලා කියන්නේ වර්තමාන පරම්පරාවේ සමහර තාක්ෂණික මෙවලම් අපේ ගීත ප්‍රචාරය කිරීම, විකාශය කිරීම, ගීතය ශ්‍රවණය කිරීම සඳහා භාවිත කරන තාක්ෂණික මෙවලම්. එහෙම නැත්නම් සටහුපට යන්ත්‍ර, තැටි යන්ත්‍ර දැකලත් නැහැ. ඉතින් කොහෙද තැටි තියා කැසට් පට දකින්නේ? ස්පූල් ටේප්ස් කියනවා නම් මම හිතන්නේ වර්තමානයේ පරම්පරාව දැකලම නැති තරම් ඉතින් ඒවටත් අවස්ථාවක් ලබා දෙන්න. ඒ කියන්නේ පොඩ්ඩක් එහෙම්ෙන් පේන අපි නම් දැකලා තියෙනවා කියලා ඔබ කියයි. නමුත් දැකලා නැති ප්‍රමාණය වැඩි කියලා මම හොයලා බැලුවම මට තේරිච්ච දෙයක්. හැනස්ටේයි. ඉතින් කොහොමද කාලයකට පස්සේ? ඔව්. මේ ටික ඉතින් මුකුත්ම නැහැ නේ. හැබැයි පොඩ්ඩක් වෙඩින්ග්ස් අර වෙඩින්ග්ස් තියලා වෙඩින්ග්ස් ඉතින් මගේ සංගීත කණ්ඩායම අපි ඉතින් වෙඩින්ග්ස් වැඩි හරි. සිංගලෝන් අර මේ මුකුත් නැහැ. නෑ නේ කිසිම දෙයක් නෑ. ඔක්කොම ලෝන්. ඔක්කොම ලෝන්. නෝ සිංගලෝන්. හෝම ලෝන් එකිනෙකාගේ ගීත මාරු කරගෙන ගායනා කිරීමේදී ඇනස්ටේ ගීත ටික රජීව් ගායනා කරන්නේ. රජීව්ගේ ගීත ටික අර ක්‍රනස් විජයවර්ධන ආරි එයා හදාගත්ත ගීත ටික එයින් 3ක් තමයි ඇනස්ටේ ගායනා කරන්නේ. පළමුවෙන් මොකක්ද අපි කියන්නේ යන්නේ? වඳින්න යමු කැලණි විහාරේ. වඳින්න යමු කැලණි විහාරේ. මේක දැන් මේක ඇත්තටම මේ රජීව් මේක අහනකොට බහුතරයක් හිතුවේ මේ ක්ලැරන්සය විසින්ම නිර්මාණය කරපු එකක් කියලා. ඒක මේ පස්සේ කාලෙක මම දැක්ක FB එකේ මෙහෙම කමෙන්ට් එකකුත් දාලා තියෙනවා. ඒක ක්ලැරන්සයි මෙහෙමයි. මම ලෝකේ ජීවත් වෙන සුවඳක් දැනේවි සින්දු දෙක ආයෙත් ගායනා කරපිලා මම යටින් දැම්මා ඒ සංයුක්ත තැටියේ සහ කැසට් පටේ මුල් ගායනයේ ක්ලැරන්ස් විජේවර්ධන. ඒක නෙමෙයි නෝන්. ඔව්. හැබැයි කවුරු හරි හිතනවා නම් ඒ කියන්නේ කෙනෙකුගේ ඔළුවට යනවා නම් ඒ වගේ දෙයක් මේ ක්ලැරන්සයගේ වෙන්න ඇති කියලා මං තරම් ආඩම්බර වෙන තවත් කවුරුවත් නැහැ. සනීපයි. නෑ ඉතින් මං ඉගෙන ගත්ත දේෙන් මං ආසාවෙන් වැළඳගත්ත දේ ඉගෙන ගත්ත දේෙන් යම් තැනකට ඇවිල්ලායි කියන එක නිර්මාණ කරන්නේ. හොඳයි අපි ඒ ගීතෙන් අපි ආරම්භ කරනවා. මේක හරි මේ ලස්සන ගීතයක්.
පොත ගීතයකින් පටන් ගන්න එක හොඳයි. ඊට පස්සේ කතා බහ කොහෙන් කෙලවර වේද කියලා හිතා ගන්න බෑ. අපි මේ ගීතය ඇනස්ටෑන් අහලා රජීව්ගේ ගීතය අදින් පස්සේ ඇනස්ටෑන්ගේ විවාහ කියලා ප්‍රාර්ථනා කරමින් අපි ආරම්භ කරමු. එසේනම් ඇනස්ටි මාලේවන රජීව් සෙබස්ටියන්ගේ ගීතයකින් තමයි ඔන්න අද මානවන මම මානවන ඔබ රස දෙන හදක රසකාමීත්වය නොවේ රස දෙන දෙහදක රසකාමීත්වය සඳහා මුල පුරන්නේ. දෝතට මල් ගෙන සුදට සුදේ නංගෝ යනවද කැලණි දිහාවේ තනියට මං ඔබ හා එන්නද නංගෝ වඳින්න කැලණි විහාරේ දෝතට මල් ගෙන සුදට සුදේ නංගෝ යනවද කැලණි දිහාවේ තනියට මං ඔබ හා එන්නද නංගෝ වඳින්න කැලණි විහාරේ එක වරක් ගිහින් වැන්නෝතින් කැලණි විහාරේ කරපු සියලු පව් මැකේලු මේ සංසාරේ අපි කරපු සියලු පව් මැකේලු මේ සංසාරේ එක වරක් ගිහින් වැන්නෝතින් කැලණි විහාරේ දූතට මල් ගෙන සුදට සුදේ නංගෝ යනවද කැලණි දිහාවේ තනියට මං ඔබ හා එන්නද නංගෝ වඳින්න කැලණි විහාරේ එක වරක් ගිහින් වැන්නෝතින් කැලණි විහාරේ කළ හැම පව් මැකී ගිහින් මේ සංසාරේ ඔබ අතගන්නට ලැබේවි නම් මතු යම් දිනේ වරක් නොවේ යලිත් යලිත් වඳිමි කැලණි විහාරේ දූතට මල් ගෙන සුදට සුදේ නංගෝ යනවද කැලණි දිහාවේ තනියට මං ඔබ හා එන්නද නංගෝ වඳින්න කැලණි විහාරේ දූතට මල් ගෙන සුදට සුදේ නංගෝ යනවද කැලණි දිහාවේ තනියට මං ඔබ හා එන්නද නංගෝ වඳින්න කැලණි විහාරේ යනවද කැලණි දිහාවේ වඳින්න කැලණි විහාරේ හොඳයි ඇනස්ටි මාලේවන රජීව් සෙබස්ටියන්ගේ ගීතයක් තමයි ගායනා කරේ. හැබැයි මේක අර කලින් කිව්වා වගේ අර ඒ ගතිය හිම්පිටින් තියෙනවා මේ ඒ කාලෙත් කැනසයත් කොහොමද මේ ඇනස්ටි මේ කීපා කියලා දුන්නොත් කියන්නේ වචන දුන්නාම ඔව් මේ සමහරලාට මේ දීපු ගැන මේ මම කියන්නේ දැන් උදාහරණයක් වශයෙන් අනන්ත වෙලා තියෙනනේ උදාහරණ මේ මොකද්ද අර මේ ගම් කපනවා මෑනිකේ ඔයකේ තියෙන ගමේ ඕවිටේ ඇයහා අන්දේ මම කියන්නේම ගමේ බෝවිටේ කියලා. ඉතින් දෙපාරක් තුන් පාරක් කිව්වා ගාන හදන්න බැලුවා ඔන්න ඔය තියන්න කිව්වා. ඉතින් ඒක මම හිතන්නේ ඔරිජිනල් එකේ තියෙන්නේ ගමේ බෝවිටේ. තාමත් කියවෙන්නේ ඒක. ඒකට මංගොඩ නැන්දායකෙත් අර තියෙන බුලත් කොරටුවේ බුලත් පොලට ගෙනහල්ලා කියන්න ඕනේ. හොඳද? මේ බුලත් කියන එක මට එන්නේ නැහැ දැන්. හොඳද? බුලත් පොලට ගෙනහල්ලා කියලා ඉතින් හතර පාරක් විතර try කරා එන්නෙම නැහැ. ඔහොමම තියන්න කිව්වා. දැන් ඔය කැනසය ඔක්කොම වාට ලියලා දීලා තියෙන්නේ. ඔව්. වා නිකන් එක සින්දුවක් අපි නිකන් ලියන්න හිතලා නැහැ. අනේ නෑ. පෙරසේ මම කතාවක් කිව්ව එකපාර. මේ කල්පනා කරේ මල්ලි අරු මම හදලා දීපු සින්දු ටිකේ නන් ටික ලියාගෙන ගියා නම් උට සින්දුවක් හදාගන්න පුළුවන්. හරියට මාරියෝ. ඒ කියන්නේ මේ ඔයම් කපනවා ඒ ඔක්කොම ටික. ඇත්තමයි. ඒකත් හොඳ අයිඩියා. හොඳ කතාවක් ඒක. මේ ඇත්තටම නිකන් හිතිනවත් නෙත්. අනේ නෑ.
බැරිදේ බෑනේ ට්‍රයි කරන්න ඕනත් මම දෙන දන්නවා හැබැයි දෙන ඕන දෙයක් නිකන් පරිස්සමෙන් කියවලා බලලානේ. ඔව් සමා පරිස්සෙන් බලනවා දැන් මට රජීව්ට මං කිව්වා රජීව් මේකේ වචනේ වන්න මොකද මම අහලා තියෙනවා මේ සින්දු ඉතින් මම වචන දන්නේ නැහනේ එවන්න කියලා ඉතින් ඇහුවා ඉතින් මම ගෙදරදී පොඩ්ඩක් බලාගත්තා සාමාන්‍යයෙන් මට ඕක කෙරෙන්නේ නැහැ ඉතින් මම එක සැරේකුත් මම වරද්දලා තියෙනවා ඉතින් අනිවාර්යයෙන්ම පැටලෙනවා දැන් මෙහෙමනේ කැලුම් පරණ සින්දු තාම ඔළුවේ තියෙනවා ඒ කියන්නේ කටපාඩම් දැන් මම අවුරුදු 50කට ඉස්සෙල්ලා කියපු ගායනා කරපු සින්දු මට කිසි ප්‍රශ්නයක් නැහැ මේකම කටපාඩම් ඒ අලුත් ඒවා ඉගෙන වෙන කෙනෙක්ගේ ගීත උනේ වෙන කෙනෙක්ගේ ගීත විශේෂයෙන් ඉතල සින්දු වෙන්නේ නැහැ නේ කොහොමදත් මගේ අලුත් ගීත මං අර දෙකක් නෑ ඒකත් මම දන්නවා ටියුන් එක මට වචන මතක නෑ කොලේ තියෙන්න ඕනේ අපේ කාලේ නෑ ඒවා තිබුණේ නෑ අපි රෙකෝඩින්ග්ස් වලට යනකොටත් සම්පූර්ණයෙන්ම ප්‍රැක්ටිස් කරලා ඔක්කොම කරලානේ යන්නේ කවදාවත් කොලයක් තිබිලා නෑ ඉස්සරහා මේ දැන් තමයි ඉතින් මේවා තියෙන්නේ කොලේ තියෙන ඒ ඇස්සේ කන්නඩිත් දානවා නෝ කරන්නේ අතලි සැන්දරිය කියන්නේ ඔක පැලස්ටේගේ කැසට් එක පොඩ්ඩක් තිබුණා. යාගේ පරණ මේ වගේ නෑ විනේ හොඳේ. ඔව්. ගිරැති කිට්ටුයි මම කිට්ටුයි නේ කාලේ ඊටත් වඩා කිට්ටුයි සුදු වට ෂර්ට් එක ඇඳලා අද්දිකටත් දාලා දැන් ක්ලරන්ස් හොඳට ඇඟ තිබිච්ච හින්දා කලර්ස් ටී-ෂර්ට් එකක් අඳින්නේ. ඒතර ගිටාරය ගත්තාම වෙන වෙලාවට මේ ඇනස්ටේ ගිටාර කඩවසම විනේ. ඔව්. බොහොම කිට්ටු බොහොම පැහැපත් චරිත මම ඉතින් කාලය මගක හරි එකක් ගෙනාවි මේ. ඒක මේ කැසට් කියන කැසට් එක සම උගක් අපේ වැඩිහිටියෝ දැකලා තිනවා වර්තමාන පොඩිහිටි පරම්පරාව ඉතා අඩුවෙන් දැකලා ඇත්තේ. මේ තියෙන කැසට් එක මේ කියලා අයනු කියා ඇනස්ටි මාලේබන මේකේ ක්‍රනසය තමයි පාකෙට භාගයක් සංගීතවත් කරලා තියෙන්නේ. එතකොට මේ කළු පැහැති මේ උබක්කා ගාව උබක්කයි ගාව මම දැන් ඔබ ගාව තියෙනවා ඇති සමහරුගේ ගෙවල් වල මේ කැසට් ප්ලේයර් මේ පොඩි මේක මේ ලංකාවේ පළවෙනි කැසට් පටේ නම් මිල්ටන් මල්වර්ච්ගේ එනි ටයිම් ඉන්දියා ඊට පස්සේ ආපු සෑහෙන ප්‍රමාණයක් කැසට් ආව දැන් ඔබ ගාව කැසට් ඔක්කොම කීයක් තියෙනවද එකතු කරලා 10කට කිට් වෙන්නේ 10ක් ඔව් මේ දැන් මෙතන වෙනද තියෙන්නේ අපේ මේ ගීත රචනා කොළ සින්දු කොළ හරි මේ පොඩ්ඩක් ඔක හරවලා පෙන්නන්නකෝ. දැන් මම මේකේ අතුරගෙන ඉන්නවා. අපිට කැසට් කොච්චරක් දෝන කියලා මේ පස්සේ වෙලාවක මට කතා කරලා ඕනනම් ඉල්ල ගන්න. මේක දුන්නොත්. ඔක හරවන්න ඕනේ මේක අහන්නකො බලන්න. ඕක දැකලා තියෙනවද කියන්නකො. ඔයිට කලින් ওই වගේ පින්තූරයක් ක්ලරන්ස් එකේ. ශරසුජවාදනගේ මේ බොහොම රැවුලෝ වගේ ඉන්න පින්තූරයක්. මේ තියෙන්නේ මේ කැසට් පටේ. ඒක මොකද්ද ලේබල් එක රජ? තරංග. තරංග ලේබල්. එනි ටයිම් එනිවේ මිල්ටන් තමයි තරංග ලේබල් එකේ පළවෙනි කැසට් එක මේ දෙවෙනි එක. සැන්දේ වලාවන් සේම් ලේබල්. මේ දැන් මේ ඔක්කොම මේ ගැන කියන්න කිව්වොත් එම කොහෙන් කෙලවරු ඉදන්නේ මේකේ තියෙනවා ඩෙස්මන්ඩ් ඩිසිල්වා ඔව් ඩෙස්මන්ඩ් ඩිසිල්වා මරියසෙල් ගුණතිලක ප්‍රියාසූරියසේනගේ කියන්නේ මේකත් තීරණාත්මක කැසට් පටයක් ශ්‍රී ලංකාවේ මේ ආපු තර වර්නන් පෙරේරාගේ ඩෙස්මන්ඩ් ඩිසිල්වා ඩෙස්මන්ඩ් පෝල් ඩිසිල්වා, ෆර්නෑන්ඩෝ පෝල් ප්‍රියන්ටෝ ෆර්නෑන්ඩෝ මේ මං හිතන්නේ මේක හරි ඒ කාලේ චිත්‍රකතා ඔව් සිත්තර පුවත්පත සඳහන් නිර්මාණය කරපු චිත්‍ර සුහද ස්පෙක්ට්‍ර කියන ස්පෙක්ට්‍රා ආයතනය කියන ජිප්සි එන්ටර්ප්‍රයිසස් චමින්ද ඔව් ඉතින් ඊට පස්සේ එහෙම තිබුණේ මේ ගීතාවලි වික්ටර් රත්නායකයන් ගායනා කරන ඒක තමයි වර්තමානයේ ජනප්‍රිය යම් ප්‍රමාණයක ඒ කාලේ ආපු ගීතවලින් ගජමෑන්ට් එකක් කරලා තිනවා පැණි කුරුල්ලෝ සහ මිල්ටන් මල්වර්ච්චි ගායනා කරා තටු සිඳුනා කිරිල්ලිය කියලා ගීතය. චිත්‍ර මේවත් අහනවා. ඔව් මේ නන්දා මාලිනියගේ මේ ග්‍රැමෆෝන් ගී නේ මේක නම් ශ්‍රී ලංකා ලේබල් යටතේ නිකුත් වෙච්ච එකක්. මේ මහත්යව දන්නවද දන්නේ අලුත් පරම්පරාව නම් කොහෙද දන්නේ අලුත් පරම්පරාව මේ ඇත්තටම මේ වොලි බැස්ටියන් ඒ ගීතාවලිය මේ තියෙන්නේ. කිසි වෙහසක් නොබලා අයිරින් ජෝසපින් పూర్වෙ පිනකින් ගොවියා සැඩසුලං හමන්නේ නර්ස් නෝනා මේකේ තියෙන රටක් වටිනවා මිතුරා සුරංගනාවිය වදක බහාරිය මේ ඔක්කොම ගීතාවලිය මේකේ තියෙන්නේ මේ කැසට් එක. එතකොට ඔබ දැන් ගායනා කරන්නේ වෙනද තැටියකට නිර්මාණය කරපු ගීතයක්. ට්‍රැවල්ස් විජේවර්ධනයන්ගේ සුපර් ගෝල්ඩන් චැම්ප්ස් නේ සුපර් ගෝල්ඩන් චැම්ප්ස් යුගේ ලෝටස් ලේබල් එකට. EP එකක් ආවි. ඒකේ ගීතයක් මේ ගීතය
මගේ විශේෂ අපි මේ ප්‍රෝග්‍රෑම් එක ගැන කතා කරද්දී එක සින්දුවක් ඇනස්ලේ කිව්ව නමකින්ම ඒක කිව්වම මම ඒක ටක් ගාලා ගත්තා. ඒකටත් මම කොහොමත් හරි ආසම එකක්. එයා සිලෙක්ට් කරා. එයා මගේ කියන ඒවා නෙවෙයි. ඒක ඉතින් මම සම්පූර්ණ නිදහස දුන්නා. කැමති එකක් කරන්න එක මට එයාට වගේ ලීසි නෑනේ මට. එයාගේ තියෙන බර ගානක් සින්දු ගන්න. ඒ වගේ ඉතින් මොනවද තෝරන්න එකද මේක මම හුඟක් ආස එකක්. ඒකටත් හේතුවක් තියෙනවා. මුකුත් කියන්නේ මේ ගීතය ගැන. කිසිම දෙයක් කියන්න අපි ඊට පස්සේ කතා කරමු. ඔබ ගීතය අහපු ගමන් ඔබත් අපිත් එක්ක ගායනා කරනවා සිකුරටම ප්‍රියාදර මිතුරු මිතුරිනි. අහලා බලමු. මේක ඇනස්ටි මාලේවනයන් කනසු ජයවර්ධනයන් සමග එකතු වෙලා නිර්මාණය කරපු ගීතයක්. ඔච්චරයි මම හොඩුවාවක් හැටියට කියන්නේ. අහලා බලන්නකෝ ගායන්න පුළුවන්ද කියලා ඔබ අහලා බලන්න. එතකොට ඔබට යමක් ඒත්තු යාව. උඩරට නිලිය හැට වගේ රතැගිලි ඇගිසෙලෙන හැටියගේ මල්පැණි බොන්නට පොර කන මී මෙසිරංචුව වාගේ ගෙරතැගිලි සැදෙන හැටියගේ උඩරට නිලිය හැට වගේ රතැගිලි ඇගිසෙලෙන හැටියගේ මල්පැණි බොන්නට පොර කන මී මෙසිරංචුව වාගේ ගෙරතැගිලි සැදෙන හැටියගේ ජාතියට ගරුසර ලබා දෙවන උඩරට නිලිය සිංහල ජාතියට ගරුසර ලබා දෙවන උඩරට නිලිය ඔබෙසිව් මැලි මද සිනහව රන් පැහැද තොලග සිනහව ඔබෙසිව් මැලි මද සිනහව රන් පැහැද තොලග සිනහව උපිරතැගිලි සැලෙන හැටියගේ උඩරට නිලිය හැඩ වගේ රතැගිලි ඇගිසෙලෙන හැටියගේ මල්පැණි බොන්නට පොර කන මී මෙසිරංචුව වාගේ ගෙරතැගිලි සැලෙන හැටියගේ පද තාලයට පාතබා නරබන්නන් මන්මත් කරලා පෙරපද තාලයට පාතබා නරබන්නන් මන්මත් කරලා සුදුරු නිලිය අපෙනාලිය උඩරටටම හැඩකාරිය සුදුරු නිලිය අපෙනාලිය උඩරටටම හැඩකාරිය උපිරතැගිලි සැලෙන හැටියගේ උඩරට නිලිය හැඩ වගේ රතැගිලි ඇගිසෙලෙන හැටියගේ මල්පැණි බොන්නට පොර කන මී මෙසිරංචුව වාගේ ගෙරතැගිලි සැලෙන හැටියගේ උඩරට නිලිය හැඩ වගේ රතැගිලි ඇගිසෙලෙන හැටියගේ මල්පැණි බොන්නට පොර කන මී මෙසිරංචුව වාගේ ගෙරතැගිලි සැලෙන හැටියගේ ගීතය ඇතරම මේ ඔබ පැහැදිලිව තරන්න අවුරුදු කොච්චර පරණද ඇනස්ලේ? අවුරුදු 40කට යා 40කට යා හරි 40කට යා. හැබැයි තාම අලුත්නේ. මම ඒක හැව්වේ තාම අලුත්. ඒ කියන්නේ දැන් මේ උපමාවම මම හිතන්නේ අතිශය වැදගත් එක රචකයෙක් හැටියට මට පෙනිච්ච එක. මේ රතැගිලි සැලෙන හැටියාගේ මල්පැණි බොන්නට පොරකන මී මෙසිරංචුව. කිසි කෙනෙක් වර්තමානයේ එහෙම භාවිත කළා නිකන් හිතලවත් නැහැ. අර තවත් වරක් මට පාසල් යන්න ලැබුණොත් මම යනවා. හරිම මේ හිතා ගන්න බැරි මේ සංකල්පනා. කොහෙන් උත්පාදනය වුණාද? අනිත් එක මේ වගේ උඩරට නිලියත් පිළිබඳව ඒ කාලේ මම හිතන්නේ ගැයිච්ච මේ කියන්නේ ඕනම උළෙලක මේ ගීතයට නර්තනයක් තිබුණා.
පොයියෝ හැමදාම තරුණ ළමයි නටනවාගේම ඒකාලි තරුණ ළමයි කෙනෙද වයසට ගිහිල්ලා නේ මම ක්ලිප් එකක් තිබුණා පැතුන අපි ඔස්ට්‍රේලියාවේ ගිහිල්ලා ඇඩ්ලීඩ් වල කරලා ඒක මම හිතන්නේ Facebook එකේ හිතන්නේ ඒ කාලේ ලස්සනට ඉන්නේ අර ගානක් viewers පොඩ ඒක මේ ඉතා නටපුය කවුරු හරි ඉන්නවා නම් අපි බලනවා මේ ඇනස්ටයි මේ මොහොතේ බලන් ඉන්න ඇති උඩරට නිලිය අපිට දන්න ලෙවොත් අපි කියන්නම් නිකන් හරි වීඩියෝ එකේ වොත් අපිට පෙන්වන්න පුළුවන් කමකුත් තියෙනවා යන්තපට එහෙම මේ හොඳේ හරි එhmenan පළමු විරාමයට යනවා අද ටිකක් නැගලා යන දවසක් ඇත්ත වශයෙන්ම අද නැගලා යන දවසක් ඒක නිසා ඇහැ අහකට දාගන්න නැතුව කන අහකට දාගන්න නැතුව තමන්ගේ වැඩ කරලා මොන හරි තමන්ට කරන්න දෙයක් තියෙනවා නම් මේ වෙළඳ විරාමයේදී ඒ ගැන තව අවධානය යොමු කරලා අපිට විරාමයේ භාවිත කරන්න අපි ටක් ගාලා ආයෙනවා ඔබගාවට මානෝන ඔබ අද දවසේ රස දෙන දෙහතක රසකාමිත්වයේ ඩිලන්ත එරික් පෙරේරා අපිට මේ හොඳ සටහනක් රසික සටහනක් කෙවලා තිබ්බ මම මේ කියන්නේ අද වගේ දවසක් එනකම් මම මග බල හිටියේ. ඔහු කියලා තිනවා ආයිබෝන් කැලුම් සනාද සහෘදීනි 1970 80 දශකයේ ජිප්සිස් සංගීත කණ්ඩායම කැසට් පට කීපයක් නිකුත් කළා සොමිය අංක 1 2 වශයෙන්. එහි ඔවුන්ගේ ජනප්‍රිය ගීත රාශියක් තිබූ අතර ආරාධිත ගායකයන් රැසක් එහි ගීත ගැයූ බව මට හොඳින් මතකයි. ඒ අතර හිටපු දැන් අමතක වී ඇති කීප දෙනෙක් මතක් කිරීමට අවස්ථාවක් කරගන්න මේක. මේ ගායකයන් සහ ඒ ගැයූ ගීත අතරින් පහත සඳහන් අයගේ ගීත යලි පුපුදවාලන්නට හැකි නම් මේ වැඩසටහනේ ඔබලාට ගොඩක් පින් කියලා ඔහු තියෙනවා. එකක් තමයි චන්ද්‍ර දේවාදීත්‍ය. ඔහු තමයි ඔය ජිප්සි සුල්ලායගේ එහෙම නැත්නම් ජිප්සි සුඟක් ගීතේ ඒ වකට රචනා කළේ. අනිත් එක නවනන්ද විජේසිංහ ෆ්‍රෙඩි සුල්ලායගේ ගීත ගායනා කරනවා. පෝල් ෆර්නෑන්ඩෝ අපාත්‍රින් වියෝ වුණා. පෝල් ෆර්නෑන්ඩෝගේ මේ හතර දෙනාම නෑ. ඔව් මේ මම හිතන්නේ මේ කැසට් පටේ අප ගාව තිබ්බා. එතකොට එකක් කැසට් පටයක් තිබුණා සහ MSK ගීත. MSK ගීතත් මේකේ ඔබට මතක ඇති නිරන්තරයෙන් ගායනා කරනවා. ඒ අතරේ මේ ජොලි කරපල්ලා එක ගීතයක් ජෝඩු ජෝඩුමයි එන්නේ සීනි මෝදරින් ගෙනාව දෝන කැතරිනා කියලා නවනන්ද විජේසිංහ ගායනා කරපු ගීතයක් තියෙනවා. මේ වුණ අතිශය සන්තෝෂකාමී ගීත. ඔව් හොඳ වචනයක් පාවිච්චි කළා. සන්තෝෂකාමී ගීත රාශියක් ඒ කැසට් වල පටවල තිබුණා. ස්තුතියි ඔබ සැමට ජයන් ජය. ඩිලන්ත එරික් පෙරේරා මම හිතන්නේ මොට්ටුවේ පැත්තේ කෙනෙක් මේ තියෙන්නේ මේ පෝල් ප්‍රනාන්දුගේ ගීතවල බ්‍රෝකර් බිල්ලා. එතුමා පාත්‍ර නෑ මේ බයිලා ප්‍රින්ස් හැටියට ප්‍රින්ස් ඔෆ් බයිලා හැටියට බයිලා කුමරු හැටියට තමයි ඔහු නම් කළේ. මේකත් තරංගා ලේබලේ යටතේ නිකුත් වූ එකක්. එතකොට මේ ජෙම්ටෝන් ලේබලේ මේකේ මම හිතන්නේ තැටිකුත් තිබුණා නේද? EP තැටි තිබුණා. මොකද උන් තමයි ජෙම්ටෝන් ආයතනය තමයි මුලින් මේ වගේ දේවල් කරන්න පෙළඹිච්ච එක ආයතනයක්. පෝල් ප්‍රනාන්දුගේ ලස්සන ගී මෙයා ගාව තමයි තියෙන්නේ. හදිස්සියක් වුණොත් ටක් ගාලා යව හම්බෙන්න අපි ගාවත් හැමෝම ගාව තියෙනවා. ඇත්තටම මේ වර්තමානයේ ඉන්න තරුණ පරම්පරාවට පොඩ්ඩක් නිකන් මේ පෙන්වන්න කියලා බැලුවේ. මේ දැකපු අය එහෙමයි නොදකපු අය මෙහෙමයි. මොකද එච්චරයි. දැන් ඊළඟ ගීතය ගායනා කරන්න යන්නේ ආපෝ වෙනස්ටි මාලේවන රජීව් සෙබස්ටියන්ගේ ගීතයක්. මේ දැන් ඔකට දැන් මේකේ තියෙන භයානකකම සහ ප්‍රවේශම තමයි මේ එනස්ටේ බය කරනව නෙමෙයි. දැන් මේ වගේ ගීතයක් අනුගේ ගීතයක් ගායනා කරනකොට ඒක සාමාන්‍යයෙන් පුරුද්දක් හැටියට වරද්දනවාමයි. වරද්දනවා සාමාන්‍යයෙන් ඇත්තම කියන කලම අනිත් ඒගොල්ලෝ ගීත ගායනා කරන්නේත් නෑ. ඔය පළවෙනි සැරේ ඕනත් නෑ. මේ මානවනවා වැඩසටහනට මම ආපු වෙලාවේ ඒකත් මම බෑ කිව්ව කීප සැරයක්. ඔව්. පස්සේ මං කිව්වා මේ අවුල්ලා මොකද මම අනුගේ ගීත ගායනා කරලා මේක සාධාරණයක් වෙනවද දන්නේ නෑනේ. මගේ ස්ටයිල් එකටනේ මම කියන්නේ වචන වරද්ද. ඉතින් අර මනුස්සයා එක්කෝ කවුරු මට බනිනවා. බනි ඊට පස්සේ ඉතින් කමන්නේ නැහැ කියලා තමයි ඒක කරේ. ඔව්. ඉතින් දැන් ඉතින් මේක රජීව් මට කියනකොට දැන් ඉස්සරහා ඉඳගෙනම වරද්ද. මං කිව්වා මේක බලාගෙනත් මට වරදිනවා. ඉතින් ඒ මොකද අනිත් එක රජීව් වැවුවා මගේ. ඇනස්ලේ අපි සරමක් ඇඳගෙන යන්න කියලා. මේකට මේ සරම මං කිව්වා මට බෑ. ඔයා අඳිනවා නම් ඔයා අඳින්න මම සරම ඇඳේ ඔයාගේ මේ මෙයාගේ මොකද්ද සරම කියන ගීතේට ෂෝ එකයි ගීතේට මම ඇඳා. එතකොට මම මොකද ඒ ප්‍රශ්නේ මේකයි. එක දවසක් මම අපේ ගෙදර උඩ තට්ටුවට සරම ඇඳගෙන යනකොට සරම පැටලිලා වැටුණා. ඔව්. වැටුණා. අයියෝ වැටුණා. ඔව් හොඳ වෙලාවට මම
බිරිඳ විතරයි හිටියේ. බලලා එදා බල්ලත් හිටියා. බල්ලත් දුරන්න පටන් ගත්තා. ඉතින් එදාමයි. දැම්මම සරමන්නේ බිරිඳියන්ට යනකොට විතරයි. ඒක කොටකල්ස මැද දැන් කොටකල්ස. කවදාවත් ඒක මොකද්ද ඒ සරමක් ඇඳන් එන්න කියලා යාට යෝජනා කළේ? නැති අර අපි මේ දෙන්න නෑ අපි නෑ මෙහෙමයි අපි දෙන්න අර නැදුන් ගමේ රාජ කියලා සින්දුවක් මං ලියලා මම ලියලා මියුසික් කරා අපි දෙන්න කිව්වේ ඒක. ඉතින් මේ මං ගිය අවුරුද්දේ ඉස්සල්ලා අවුරුද්දේ ඕස්ට්‍රේලියා ගිය වෙලාවේ මම දැක්ක මේ ෂර්ට් එක වගේ මං ඇනස්ලේටත් එක්ක ගත්තා. සාමාන්‍යයෙන් මං ඇනස්ලේට මේ අපි දෙන්න අතර ෂර්ට් හුමාරුවක් තියෙනවා බර්ත්ඩේස් වලට. මොකද ඉතින් මේ පළවෙනි පාර ගත්තම පොඩි වැඩි වුණා ඒක ටිකක් කියලා ඒක පස්සේ ටක් ගාලා ඒක මාරු කරලා කොහමද යමු කරා. ඉතින් මේ පාර ගිහිල්ලා ඒ අනේ ඊට පස්සේ දිගටම හරි සයිස් එක තමයි මම හැමදාම ගත්තේ. මේ පාර වෙන රටකින් ගත්තේ. මේ ඒ පාර අද තමයි දැන් ක්ලිප් එක කරන්න උනේ නෑ නේද? ඉතින් අද අපි දෙන්න අරක අදිමුදි කියලා ඇහුවා. පාර මට දැන් ෂර්ට් කීපයක් දීලා තියෙනවා මට පින්තූරයක් එවන්න කිව්වා දීපු එක. ඉතින් ටක් ගාලා මම ෆොටෝග්‍රාෆ් එකක් කරා මේක යවුවම කිව්වා. ඒක රජු මට වින්දලත් වඩා ලොකුයි නේ කියලා. ඉතින් එරිස්ටේ කෙට්ටු වෙලා. කෙට්ටු වෙලා ඔව් කෙට්ටු වෙලා ඇත්තටම එහෙමද නැත්තම් සුන මෙව්වා නැත්නම් කාරේ සාමාන්‍යයෙන් දෙන හරියට නිවාඩුවට කොහමද හැමෝම මහත් උනානේ. එන්නේ හොඳට කාලා බිලා සැපේ හැදිලා තියෙනවා. ඇත්තම මම ඒ කාලේ ඩික්සන්ගේ ෂර්ට් මම කිව්වේ ඩික්සන්ගේ ෂර්ට් උත් මම අඳිනවා. ඔව් ඒක. අපි මාර්කට් එකේ ඔබට කියන්න සුපර්ගෝල්ඩන් ජේම්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකාවේ පහළ වෙච්ච මේ ශ්‍රී ලංකාවේ බිහි වෙච්ච විශිෂ්ටම ගිටාර් වාදන ශිල්පීන් අතර ප්‍රමුඛයා කියලා කිව්වොත් ඒක හරි. ඩික්සන් ගුණරත්න තාමත් ඩික්සන් අය මේ ඉන්නතරකින් බලන් ඉන්නවා ඇති. ඔහුට පිනිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. තාමත් ඒ විදිහම තමයි යවනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් එච්චර ලොකුවට මහත් වෙලා හරියන්නේ නෑ. නෑ ඉතින් ඒ ඔහු අඳින ෂර්ට් එක කමිසය ඇනස්ටේය මාරු කරගෙන අඳිනවා ඒ කාලේ. කියන්නේ මේ අද ගීත මාරු කරගන්නවා. උඩ රට නිලිය ඇත්තට මේ ගැන කියද්දි මම හිතන්නේ සුපුගුණ ජස්ලගේ හොඳම කාලේ ආරම්භයේ කොන්රඩ් ගුණරත්න. අද ජීවිතුන් අතර නෑ. ශ්‍රීකාන්ත දසනායක අද ජීවිතුන් අතර නෑ. ඔය ඔරිජිනල් රෙකෝඩින්ග්ස් වලට ගහපු අය. ප්ලේ කරපු අය. ඉතින් ඩික්සන් ගුණරත්න විතරයි ඉන්නේ. යෙහෙන් වැජබේවා දීර්ඝ කාලයක් දීර්ඝායුෂ වරදන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අයියේ මේක මොකකට කුමක් සඳහා කරපු එකක්ද කියලා චුට්ටක් ටක් ගාලා කියන්න. සමු ගන්න මට බෑ. සමු ගන්න බෑ. නෑ ඉතින් ඊදස්සල තිබුණා. ඉතින් පොඩි එකක් මේ ඉතින් නවත්තන්න නිකන් අවුල් වගේ තිබුණා. ඉතින් ඕක ලිව්ව එච්චර තමයි ඉතින්. බුදුම ඒවා මට දුන්නේ නැති එක. නෑ එකක් දුන්නා මට. එක නෑ ඒ කාලේ ක්ලැරන්ස් එක ඉන්නවා ජීවිතුන් අද. මම මේ කියන්නේ 1990 මේ ගීතේ. ඔව් 91 වගේ. සෑ නැතුනේ 96 නේ. ඔව්. ඒ කාලේ ඉතින් මට සින්දු හදන්න උනා තිබුණේ. ඒ කියන්නේ වීදුරු මලට කලින්. අපෝ ඊට කලින්. හොඳයි එසේනම් අපි මේ ගීතය අදහන්නේ. කියන්නේ මේක ඇත්තටම 1900 කීයේ විතරද? හැදුවේ ඇත්තටම 91 එමුද 90 තමයි මම බෑන්ඩ් එක පටන් ගත්තේ 91 හැබැයි දැන් මොකුත් අහන්න එපා ඔවට අදාළ අය ළමයි 3-4 දෙනා ඉන්න අම්මලා දැන් හොඳේ ඒ නිසා ආර උස්සන්නත් එපා ඒගොල්ලෝ බලන් ඉන්නවනම් හිතින් අත උස්සනවා වයෝ වෘද්ධ ලේ ප්‍රකෝප කරවන්න ඒ කියන්නේ සිතින් අත උස්සනවා ඒ කියන්නේ සමහරලාට අත උස්සන්න පුළුවන් මට්ටමක ඇති අපි ඔබටත් දීර්ඝායු ප්‍රාර්ථනා කරමු මේ ගීතය අනස්ටේය ලව්වා ගායනා කරනවා රජීව්ගේ ගීතයක් ඔහුගේ ආදර කතාවක් තමයි අද සාමාන්‍යයෙන් ක්ලැරන්ස්ගේ ආදර කතා ටික ඔක්කොම කියපු එක තමයි රජීව්ගේ ආදර කතාවත් අද කියන්නේ NST මාලවන සමුගන්න බෑ මට සමුගන්න බෑ සමුගන්න බෑ සිත ඉඩ දෙන්නේ නෑ තනි වෙන්න බෑ යලි තනි වෙන්න බෑ සමුගන්න බෑ මට සමුගන්න බෑ ඈත විමානෙන් ඔබ ඇවිදින් තරුවයි සඳයිසේ උන්නාලඟින් මට දුන් සෙනෙහස කුළුදුල් සිතින් ඔබ
ඔබම රැගෙන අද කොහිදෝ ගිහින් සයුරු තෙරේ අප හමු වී එදා ඔබ කී කතා හෝ සිතෙහි රඳා හිමි නැති දේවල් පැතුව නිසා අද මට කඳුලැලි ඉතිරි වෙලා සමුගන්න බෑ මට සමුගන්න බෑ සමුගන්න බෑ සිත ඉඩ දෙන්නේ නෑ තනි වෙන්න බෑ යලි තනි වෙන්න බෑ සමුගන්න බෑ මට සමුගන්න බෑ කියන්නේ සයුරු තෙරක තමයි හමු වී තිබෙන්නේ. එතකොට කී කතා තමයි සිතෙහි තිබෙන්නේ. හිමි නැති දේවල් පැතුව නිසා අද මට කඳුලෙල ඉතුරු වෙලා දැන් කොහොම හරි දැන් මෙයාට ඕන අදහස ඇනස්ටේට කියාගත්ත අවසන් වශයෙන් මට එච්චරයි කියන්න තියෙන්නේ. හැබැයි තියා ගායලා තියෙනවා. ඔව් ගායලා තියෙනවා. හැබැයි මේක පොඩ්ඩක් යටපත් වෙලා තිබිච්ච ගීතයක්. ඔව් නෙමෙයි යටපත් වෙලා තිබිච්ච ගීතයක්. ප්‍රේමය වගේම දැන් ගීතයත් ඉස්මතු වුණා ප්‍රේමයත් ඉස්මතු වුණා. ඔව් අවසානයේ. මට මේ කාරණාවනේ දැන් ඔය යට ගිය ප්‍රේමය දැන් ඇනස්ටේජියා හොයාගෙන ඉඳි කියලා. ඇනස්ටේජියා හැබැයි ටිකක් ඔය මේ වියෝ ගීත අඩුයි. වැඩි හරි බොහොම සතුට දනවන ගීත තමයි තියෙන්නේ. බොහොම ධනාත්මක ගීත තියෙන්නේ. මට දීලා නෑ ක්ලැරන්ස් ඒ වගේ වියෝ ගීත ගායනා කරලා. තිබුණා එකක්ද එහෙම ආදර දුර්තුමහි ඔව් ඒක තියෙනවා තිබුණා. හැබැයි ඒවා නැත්තේ නෑ. හැබැයි අරවා තමයි නැත්තේ නෑ. මොකද ක්ලැරන්ස් තිබුණා නෑ කියාව එයා දන්නවා මේ ගීතය මෙයාට තමයි දෙන්න ඕනේ. ඔව්. මෙයාගේ තමයි මෙයාගේ කටහඬ තමයි මේක හරියන්නේ. ඒක තමයි ඉතින් අර එයාලා ඌ මම හිතන්නේ නිර්මාණය කරපු ජනප්‍රියම ගීත තුගයක් තමයි මට දුන්නේ. ඔව්. ඊට පස්සේ දැන් ඔබ ගායනා කරපු ගීතයක් තමයි ඊට පස්සේ රජීව් ගන්නේ. මේක මේ පුතු වෙනුවෙන් නිර්මාණය කර මේක ඇනස්ටේගේ පුතාද නැත්නම් රජීව්ගේ වෙන්න බෑනේ. නෑ. නෑ මම ඇත්තටම ක්ලැරන්ස් අර දුන්නේ මට මතක නෑ මම හිතන්නේ මේ සඳක් බැස ගිය රෙකෝඩ් එකේම ආපු EP එකේ. ඔව් සෙකන්ඩ් ඔතර EP. ඉස්සර මට මතකයි අපි ගිය මගුල් ගෙදරක ටර්න් ටේබල් එකක් දාලා ඉතින් මේවා තමයි ඇහෙන්නේ. පොඩි ස්පීකර් එකක්. මේ ගීත මතකයි මේ ඇනස්ටේ මේ ගීතය තමයි මේ ගීත හතර තමයි ඉස්සෙල්ලම වාදනය කරේ. ඉතින් ඒක හරි දැක්ක මාසයි. අර මට දැන් උඹලට කියලා තියෙනවා ඒ පොඩි ළමයි නිදි කරන්න සමහර මේ ගීතය ගායනා කරනවලු. එතකොට ඒකට ඒ පොඩි ළමයි ඊට පස්සේ දැන් ලොකු වුණාම ඒ කියන්නේ මේ නැලවිලි ගීතයක්. නැලවිලි ගීතයක්. මම අර කිව්වේ ඇනස්ටේ මතක් කරේ ඔක තමයි කෙලිම සීන පැතුම් වුණේ. මම මොනවද කියන්න ඕනේ කියලා අහම කෙලිම එයා කිව්වේ මම පුතෙකුගේ තාත්තා කෙනෙක්නේ. ඉතින් මට ඒක මං හරි ආසාවෙන් ඒක තෝරා ගැලපෙනවා. නෑ ඉස්සර ඉතින් මගුල් ගෙවල් වල තිබුණේ මගුල් ගෙවල් තිබුණේ ගෙවල් වලනේ. තමන්ගේ ගෙදර තමයි පුළුවන් විදිහට මගුල් ගේ ගන්න. ඉතින් අර ටර්න් ටේබල් එක දාලා මේ තැටි ටික ගෙනල්ලා වෙනම ඒ කියන්නේ හුට ගෙවලා මේ ස්පීකර් එකක් ගහේ බැඳලා එහෙමනේ තිබුණේ. පස්සේ කාලෙක ස්පීකර් එක නෑ බෆල් එකක් විතරක් තියෙනවා. ඔය මේම තමයි මේ දියුණු වෙලා වර්තමානයේ මුකුත් නැති. දැන් හොටෙල් කමින් දැන් හොටෙල් හෝම් කමින් තිබුණේ. ඒක තමයි දැන් ඉතින් අවසානයේ බ්ලූටූත් ස්පීකර් එක දක්වා ගිහිල්ලා. ඒක ඉතින් මොනවද නැහැ මයික් එක දාගත්තා ස්පීකර් එක ඔන් කරගත්තා මයික් ස්ටික් ඔන් කරගත්තා කියාගෙන ගියා. දැන් බෑන්ඩ් වලටත් වැඩ නැහැ මොකද ගෙදර බ්ලූටූත් ස්පීකර් එකක් තියෙනවනේ. ඒක නිසානේ දැන් සාක්ෂිදාරාවිය බඩගින්න හැමෝම වගේ. මේකේ මේ
අමුතුවෙන් කියන දෙයක් නැහැ නේ වෙන්නේ ඉතින්. පදමාලාව තනුව සංගීතය මේ ක්ලරන්ස් විජේවර්ධනය මුල් ගායනය ඇනස්ලි මාලවන රෙකෝඩ් ලේබල් එක සූරිය ජල් වික්‍රමසූරිය මහත්මයාගේ. ඔව්. සීන පැතුම් විමනේ රස මිහිරගෙනා පුතුනේ නැලවී නැලවී හිනෙහි හිනෙහි නිදියන් පොඩි පුතුනේ නැලවී නැලවී හිනෙහි හිනෙහි නිදියන් පොඩි පුතුනේ මාමෙන් ඔබත් පුතුනේ මිනිසෙක් වෙලා දෙරනේ රට දැය කෙරේ බැඳීලා මව්බිම උබී සිතලා පනමෙන් ඔබේ රැකලා දිරිගත යුතුයි පුතුනේ දැසයි කුඩා ඔබගේ ලපටි දෙතොල් පුතුනේ කාගේ කියා සිතුවේ මුහුණයිරුවයි ඔබගේ පැහැයයි හැඩයි පුතුනේ මාගෙන් නොවෑ ලැබුණේ සිහින පැතුම් විමනේ රස මිහිරගෙනා පුතුනේ නැලවී නැලවී හිනෙහි හිනෙහි නිදියන් පොඩි පුතුනේ නැලවී නැලවී හිනෙහි හිනෙහි නිදියන් පොඩි පුතුනේ මාමෙන් නොබත් පුතුනේ මිනිස්සෙක් වෙලා දෙරනේ රටදෑ කෙරේ බැඳිලා මව්බිම ඔබේ සිතලා පනමෙන් ඔබේ රැකලා දිරිගත යුතුයි පුතුනේ හැබැයි සිහින පැතුම් විමනේ රස මිහිරගෙනා පුතුනේ නැලවී නැලවී හිනෙහි හිනෙහි නිදියන් පොඩි පුතුනේ හැබැයි හැමදාම හැම මොහොතෙම නිදාගන්න එපා ලොකු පුතුනේ පොඩි පුතුනේ තමයි කියන්නේ සමහරු මේ ෆෝන් එක ගත්තාම මට හිතෙන්නේ හුඟක් අය එහෙම බලාගෙන ඉන්න නිදි කියලා තමයි හිතෙන්නේ නේ මම කතා කියන්නේ දුරට. ඔව් ටක්කල් බෑන්ඩ් එක පටන් ගත්තේ 91 15th anniversary concert එක බෑන්ඩ් එකේ. පුතාත් ඉන්න මඩි වෙලා. යාට මම ලියපු මෙලඩි එක දාලා මියුසික් කරපු රයන් පුතේ කියලා. ඔව්. මේ හදපු සින්දු මම කියනවා. ගේම් බොයි කියලා එකක්. යා ඒකේ ගේම් බොයි නිය ගේම් එකක් ගහනවා. ඔන්න තත්ත්වය ඊ වෙනස් ඉතින් ඊ දා පරම්පරාවේ අද තාක්ෂණයත් එක්ක නිදාගන්න කියන්නේ නිදාගන්න වෙලාවට නිින්ද අතිශයම වැදගත්. හැබැයි හැමතිස්සෙම නිදාගන්න එපා. ඒක විශේෂයෙන්ම කිව්ව යුතුයි. මේ ගීතවල තියෙන ඉතින් ඇත්තට මේ කාලේ නම් හිටපු දූලා පුතාලා ඒ නියමිත කාලේ නිදාගෙන
නියමිත කාලට අවදි වෙලා වැඩ කිඩ දාපු හින්දා තමයි අපි මෙහෙම මේ බය නැතුව මේ වගේ දේවල් ඔබට තිරණය කරන්නේ. මම හිතන්නේ අපේ බ්‍රේක් එක එහෙම නැත්නම් විරාමය සඳහා අපි ඊට ප්‍රස්තාව ලබා ගන්නවා. මොකද මේ අපි කතා කරපු දේවල් සහ අහපු ගීත පිළිබඳව ඔබටත් කතා කරන්න මොනවා ඇති. ඒ නිසා අපි මේ ඊට ප්‍රස්තාව ඒකට තමයි ලබා දෙන්නේ. තව ගීත පෙළක් එනවා. ඒ සඳහා සූදානමින් මේ විරාමය ගන්න. අපි නැවතත් මානෝන් ඔබ සමග අද මානෝන් ඔබ වෙනුවෙන් පෙනී සිටින්නේ සවපට ගයමින් ඉන්නේ ඇනස්නි මාලවන සමග රජීව් සුබස්ටියන්. දැන් රජීව්ගේ ගීතයක් තමයි ගායනා කරන්න තියෙන්නේ. දැන් මෑතක සිට නැවතතාවක් අපි LP 30ට ලෝකෙම යන්න පටන් ගන්න තියෙනවා. ඒ කියන්නේ ඔබ සාමාන්‍යයෙන් හිතනවා ඇති දැන් අලුත්ම විදිහ තමයි මේ පෙන් එකේ එහෙම නැත්නම් මේ පෙන් ඩ්‍රයිව් එකේ දාගෙන ගීත අහන එක හොඳයි කියලා. එහෙම නැත්නම් දැන් MP3 තියෙනවා, සුපර් MP3 කියලා තව කොටසක් ඇවිල්ලා තියෙනවා. ඒතර දැන් වේව්ස් අහන පටන් ගන්නවා. මේ ගීත තාක්ෂණය දැන් වෙනදට වැඩිය අහන ප්‍රමාණය වැඩි. මේ සවුන්ඩ්ස් පිළිබඳවත් යම්කිසි නොලෙජ් එකක් එහෙම නැත්නම් මේ ශබ්ද පිළිබඳවත් යම්කිසි දැනීමක් හැමෝටම තියෙනවා වගේ පේනවා. නැති වුණත් ඒක තියෙනවා වගේ පෙන්වන්නත් තත් කරනවා. ඒක පොඩි එක මෝස්තරයක් විලාසිතාවක් තමන්ගේ තරම පෙන්වන එකක් වගේ එකක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. හරි නේද? ඔව්. ඉතින් ඒක නිසා ආපහු මේක පොඩ්ඩක් දෙන්න මට කරුණාකරලා. මේ සමහර අපේ දරුවෝ මේ ඇත්තටම මේ තැටි කියන්නේ මෙන්න කකුවක් කරලා පිටරට ඉන්න අය නම් කොක් අය ගාව තාමත් මේ තැටිය තියෙනවා. කියන්නේ මේ අතර මේක මේ බයිලා ටයිම් ඉන් කොලම්බෝ වොලියුම් 1 කියලා තමයි මේ ඉස්සර මේ වොලියුම් 1 වොලියුම් 2 වොලියුම් 3 කියලා තමයි ගොඩක් නිර්මාණ කරන ලද්දේ. මේක මේ අපි ඉස්සර නිකන් භාවිතයට කියන්නේ ලැකර් තැටිය කියලා. LP එක සහ EP කියලා. කියන්නේ සින්දු 4 එක EP කියන්නේ easy play හින්දා. සින්දු 4යි long play හින්දා තමයි LP කියන්නේ. මේ තියෙන්නේ මේකේ විශාල කවරය. සමහරව ඉන්නවා මේවා කලෙක්ටර්ස් ලා එහෙම නැත්නම් එකතු කරනවා මුද්දර එකතු කරන්නේ. අන්න ඒ වගේ මේ තැටි පටි කියලා සමහර ගාව ආයේ කාටවත් දෙන්නෙත් නැහැ. දෙන්නෙත් නැහැ. හොඳට පොලිෂ් කරලා මේ හොඳට පිරිමැදලා අත ගාලා මේ ඒකට වෙනම මේ ලික්විඩ් සොයාගෙන ඇවිල්ලා එහෙම කරන අය බොහොම ආදරෙන් ජීවිතය වගේ රැක බලා ගන්න මේ දේවල් තියෙන මේ අලුත් එකක්. මේක අලුත් එකක්. දැන් මේ හා සමාන තව කීපයක් මම හිතන්නේ සූර්ය ලේබලේ යටතේ නිකුත් වීමට නියමිතයි. මේ ඒවා ඇත්තටම මුදල් බලාගෙනම කරන දේවලුත් නෙමෙයි. දැන් ඔබ කරන්නේ මොකක්ද මේක? මම ඇත්තටම මේමයි හැමදාම සින්දු කීක ඉන්න බෑනේ. ඒකට අපි එකතු කරගත්ත දෙයක් තියෙනවා. එතකොට ඒක අපි බෙදන්න එපයි කාට හරි කියලා යන්න ඕනේ. මගේ පොඩි හීනයක් තියෙනවා මහනුවර පැත්තේ. සුන්දර පරිසරයක කඳු ගැටයක් මුදුනේ වතුර පාරක් ගලාගෙන යන. ඔව්. සෞන්දර්යාත්මක නිකේතනයක් කියන්නත් පුළුවන්. එතන ඒ කියන්නේ මියුසිකල් ඒ කියන්නේ මියුසියම් එකක්. මියුසියම් එකක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ අපි 60 70 දශකයේ සහ විවිධ ආකාරයෙන් අපි විවිධ අයගේ මේ නිර්මාණ එතන තාමත් ඔරිජිනල් එක අහන්න. ඒ කියන්නේ තමන් ඉන්න ගමන් නැවතිලා ඉන්න ගමන් ඔරිජිනල් එකේ අහන්න පුළුවන්. ශබ්දාගාර පහසුකම් කාට හරි පුරුදු වෙන්න අවශ්‍ය නම් ඇවිල්ලා ප්‍රැක්ටිස් රූම් එකක් පුහුණු වීම කටයුතු. එතකොට ඒ අයට අවශ්‍ය ඉන්ස්ට්‍රක්ටර්ස්ලා ඉන්නවා උපදේශකවරු ස්ටයිල් එක උගන්වන්න. රෙකෝඩින් එකකට ඇවිල්ලා දවස් 3-4ක් නවතින්න නම් ඒ නැවතීමේ පහසුකමුත් තියෙනවා. ගමේ ආරයට කෑම වේලක් කාලා බීලා යන්න පුළුවන් විදිහේ ඒ වගේ දෙයක් මම ගොඩනගමින් යනවා. මම ඇත්තටම මේක කරේ ඒක තමයි මේ වෙයින් එන ආදායමින් අර අතන මට ඒ කියන්නේ ස්වේච්ඡාවෙන්ම සමහර අය උදව් කරනවා. ඒ වගේම ඉතින් මම බලන්නේ මේකෙන් හම්බෙන හැම ආදායමක් මේකට දාන්න කවදා හරි අපි නැති දවසක ඕන කෙනෙකුට එතනට ඇවිල්ලා දැනුවත් වීමක් ඒ කියන්නේ ලබා ගන්න යම් කිසි ඒ කියන්නේ මේ පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මේ මොනවද ඒ කියන්නේ කිව්වට මදි අනිවාර්යෙන් මොනවා හරි තියෙන පෙන්නන්නේ. ඒ කියන්නේ සම්පත්කම් හරි මොනවා හරි දෙයක්. මම එකතු අවුරුදු පොඩි කාලේ එකතු කරපු කැසට්ස් රෙකෝඩ්ස් මේ ඔක්කොම එතන සංරක්ෂණය වෙන විදිහට මම කරන්න හිතන්නේ.
ඉතින් මේ වගේ තැටි කොච්චරක් ඇද්ද ඇනස්ටේයාගේ නමට? තැටිලම් දුන්න මටත් මතක නෑ. පිස් අඩු ගානේ 20ක්වත් ඔව් ඇති. තියෙනවා. ඉතින් මගෙන් හුඟක් දෙනෙක් අහලා ගෙදර කොහොමද ඒ කියන්නේ ඇනස්ටේයාගේ තනියම ටිකක් අඩුයි. ඔව් තැටි එහෙම මං ඉතින් කිව්වා මේ අර කතාවක් තියෙන වඩුවයි ගෙදර පුටුව නෑ කියලා. අන්න ඒ වගේ වැඩක් තමයි. අතන මේ සමහරවිට හදිසි රෙකෝඩින් එකක් කරන්න ගියාම එයාට මතක නෑ එයාගේ සින්දු. මට මතකයි පළවෙනි රෙකෝඩින් එක. ඒ කියන්නේ මම දැන් ක්ලරන්ස් එක නැති වුණාට පස්සේ අර කඳුරින් නිමවෝ සින්දුව හැදුවා. ඊට පස්සේ වනබඹරු පටිගත කිරීම කරේ මේ භූමිය. ඒතර නිකෝ කියලා කියන්නේ. මවින් බෙන්ස් මහත්මයා. අන්න හරි. ඉතින් ඒ කරලා ඉවරලා දැන් වැඩේ ඉවරලා දැන් මම මොරටුවේනේ. ඒ නැස්සේ මාව දාගෙන යනවා. යන් I will drop you කියලා. ඉතින් යන ගමන් දැන් ඉතින් ඒකත් ඉවරයි නේද? ආයේ එතකොට ඒ ගැන මහන්සි වෙන්න ඕනේ. මං කිව්වා ඒ කිව්වේ නෑ ඉතින් දැන් ජාය රෙකෝඩින් ඕනේ නෑනේ. මං කොහොනේ තව සින්දු තියෙනවා. ਪਰ මම මොනවද තියෙන්නේ? මම දැන් මතක් කරගෙන යනවා. නිල්හසි බැඳුනා සිත බැඳුනා. ඊට පස්සේ ඔහොම සින්දු ටිකක් කියන්නේ තව තියෙනවා නේද මගේ සින්දු කියලා. ඒව මොකුත් එක්කව කරගන්න නැත්නම් ඇනස්ටේයා. ඊට පස්සේ කරන්නේ ඒක එයා එකව කරලා මංගාව you නෑ. have a collection. මංගාව නෑ. ඒකයි කියන්නේ. මේකයි. ඔව් අන්න ඒකයි. අක්කට මතකත් නෑ. ඔව් යාති කියනවා දැන් ඉතින් මම ඕක මම දැනගන්න ඕනේ මේ පරිසම් කරගන්න. ඒක හොඳ කතාවක්. නෑ ඉතින් මෙහෙමයි. ඒ කියන්නේ එක එක්කෙනා ඇවිල්ලා ඉල්ලනවනේ කරුණ මේ කාලේ මට පොඩ්ඩක් දෙන්න ගිහලා අහලා ගෙනත් දෙන්නයි. එහෙම අරන් යන ඒගොල්ලෝ ගින්නේ මට ගෙනිච්චම තමයි. මේක කියමු කවුරු හරි දරුවෙක් තමයි ඔක කරන්න ඕනේ. දැන් ඇස්ලියට ප්‍රශ්නේ ඇවිල්ලා පුතා දිගටම පිටරට. right දුවත් කාලයක් තිස්සේ පිටරට ඉඳලා දැන්නේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් අර එහෙම වුණාම අර ගොඩක් මග ඇරෙනවා. දැන් මුණුබුරු පිළිපිටිය සමහරලාට සීයලගේ නම ගෙනියන්න මොන හරි ලංකාවේ නෑ ඉන්නේ මේ ලන්ඩන් මේ ඒකල ඇති. ඒගොල්ලොන්ට සිංහල කතා කරන්න බෑනේ. ආච්චි සීයා විතරයි කියන්න පුළුවන්. ආච්චි ආච්චි සීයා කියලා කියනවා. කියන්න පුළුවන්. එතනින් එහාට බෑ. ඊට පස්සේ දැන් දුවගේ දුව තාම බැලලා නෑ. එහෙනම් බැන්දෙන් පස්සේ මං හිතන්නේ බලමු. ඔව් ඒ කියන්නේ දුව දරුවෝ ඒ කියන්නේ මුණුබුරු පිළිපිටිය හුඟක් වෙලාවට මේ අපේ ක්ෂේත්‍රෙත් එනස්ටේ මේ මුණුබුරු මිනිබිඩියෝ ඒ කෙරෙහි ඔව් අවධානය මම අර උන්නේ රිද්ම වලට සින්දු වලට පරණ සින්දුට උගක් ආස ඒක ලොකු සතුටක් මේ නැගීන පරම්පරාව අපි හෙට දවසේ පරම්පරාව. මොකද මං අර සරක ගිය වෙලාවේ මේ එතකොට මිනිපිරි පොඩි එතකොට මම හිතන්නේ අවුරුදු 7ක් 7ක් ඇති. ඊටත් බාලද කොහෙද සිංකරා ඉංග්‍රීසි සින්දු ඒ තුනක් මරු එකට සිං කරනවා. ඉතින් මම පුතාට කිව්වා මෙයාව නකලා ගන්න දැන්. ඔව්. ඊට පස්සේ ඒ වෙලාවේ මම ගිහිල්ලා අර කැරියෝක් මොනවද මයික් එකකුයි ඔක්කොම අරන් දුන්නා ගෙදර. එච්චර තමයි. එතනින් යට. ඉතින් ඒ කියන්නේ එකක් තියෙනවා දැන් 100ගෙන් කෙලින්ම මුණුබුරාට හෝ මිනිබිරියට යනවා. එහෙම දෙයක් උත් තියෙනවා. සරලම උදාහරණයක් කියන්නම් දැන් මම කියන්නේ රනිල් හොඳ නැහැ කියන එක නෙවෙයි. නමුත් මිල්ටන් මල්ලවආරච්චි ප්‍රමන් මල්ලවආරච්චි බලන්න. එතන අතන්ට වඩා මේ සමානකම් තියෙනවා. මවින් පෙරේරා නදිමල් පෙරේරා. දැන් අමල් වෙනම තලයක ශිල්පියෙක්නේ. නදිමල් වෙනම මමත් ඇත්තෙන්ම මම අපි දුක් වෙනවා මේ මොකද පොඩි කාලේ ඒගොල්ලන්ට මේ පුතාට මේ පොඩ්ඩක් මේ පුෂ් එක දුන්නේ නැහැ කියන එක. ඉතින් හැබැයි ආසාවක් තිබුණෙත් නෑ. ඉතින් බලෙන් කරන්නත් බෑනේ. ඒක විශේෂත්වය තමයි ඒ කාලේ අපි අහපු හඬම තමයි. දැන් පෙනී ඉන්න නිසා, පේන නිසා ළඟ ඉන්න හින්දා අපිට අර ඒ සමීපතාව තිබුණත් ඒ හඬෙහි ලොකු වෙනසක් නැහැ. මේ ගීතය හමු මේකත් රචකයා සංගීතඥයා ඔක්කොම ගායන ශිල්පියා රජීව් සෙබස්ටියන් මං හිතන්නේ මේ සහාය ගායන ශිල්පිනිය නිලු අධිකාරී. එහෙමද? ඔව් නිලු අධිකාරී. ඒකත් මම ඇත්තටම නිලු එක්ක නෙවෙයි ඉස්සල්ලා මම නිලුව දැනන් හිටියේ නෑ. මම නිකන් කල්පනා කරා මෙහෙම කරලා මේක ඩුවට් එකක් වුණොත් ලස්සනයි කියලා. ඉතින් කලින් සශිකා හිට වෙලා එනාපු අලුත. ඉතින් නමුත් මට සශිකාව කන්ටැක්ට් කරගන්න බැරි වුණා. මොකද්ද ඔහෙමිදි අහම්බෙන් මට නිලුව හම්බුණා මේ වෙළඳ දැන්වීමක් එක මේ ජින්ගල් එකක් රෙකෝඩ් කරන්න ගිය වෙලාවේ. ඒ හම්බෙච්ච වෙලාවේ පස්සේ මම නිලුවට කතා කරා එහෙම තමයි කරේ. හොඳයි අපි ගීතය හමු. ඇනස්ටේයාට මේක ගැන මං හිතන්නේ කිව්වට පස්සේ ගීතය ගායනා කරලා පස්සේ යමක් කියන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ටිකක් හැබැයි
වචනත් වැඩි බලාහිට කන්නාඩි කන්නාඩි දෙක දාලා අපි ගායනා කරලා ඉවර වෙලා එමනම් අම්මූ ඉවර වෙලා අපි බලමු මොකද්ද මේ ගීතය යනාදී වශයෙන්. හොඳයි. එනස්ලි මාලවට. එරපුදු මල් පිපිලා දැක්කම හරි ආසයි යලි අවුරුදු ඇවිදින් රටටම සිරියාවයි එරපුදු මල් පිපිලා දැක්කම හරි ආසයි යලි අවුරුදු ඇවිදින් රටටම සිරියාවයි අවදි කරන සිංහල අවුරුද්දේ රබන් සුරල් හඬ පරදයි රතිඤ්ඤ වෙඩි සද්දේ කොහො හඬින් අවදි කරන සිංහල අවුරුද්දේ රබන් සුරල් හඬ පරදයි රතිඤ්ඤ වෙඩි සද්දේ එරපුදු මල් පිපිලා දැක්කම හරි ආසයි යලි අවුරුදු ඇවිදින් රටටම සිරියාවයි එරපුදු මල් පිපිලා දැක්කම හරි ආසයි යලි අවුරුදු ඇවිදින් රටටම සිරියාවයි සුබ නැතතින් කිරි උතුරා සතුටු සිනා මැත්තේ අපිත් ගයමු මල්වාරම් නැකරන් නොන්චිල්ලේ සුබ නැතතින් කිරි උතුරා සතුටු සිනා මැත්තේ අපිත් ගයමු මල්වාරම් නැකරන් නොන්චිල්ලේ එරබුදු මල් පිපිලා දැක්කම හරි ආසයි යලි අවුරුදු ඇවිදින් රටටම සිරියාවයි එරපුදු මල් පිපිලා දැක්කම හරි ආසයි යලි අවුරුදු ඇවිදින් රටටම සිරියාවයි ඒකත් ඇනස්ටේට හොඳටම ගැලපෙනවා හැබැයි. මං හදනේම යාට කොහොමත් හරියටම ඒකම මේ රචී මේ ඔය ඇනස්ටේ පුල් කාලේ මේ කොහොමත් සින්දු සහ රේඩියෝ කියන ඕඩියෝ මාධ්‍යයක් ගීත කියන ඕඩියෝ මාධ්‍යයක්. මේකේ ඕ ගයන්නා හෝ ගයන්නේ පේන්නේ නැහැ නේ සංගීතඥයන් කවුරුකක් පේන්නේ ඇහෙන දෙන්නේ. හැබැයි ඒ ඇහෙනකොට ඇහෙන්නම සීනාසිසේ සින්දු කියන මහත් එක්ක තමයි හැමතිස්සෙම ඇනස්ටේගේ ඇහෙන්නේ. hina විවි ගයන්නෙක් තමයි ඇහෙන්නේ. ඒක තමයි මේ දැක්ක අර මං කිව්වේ කලිනුත් මේ විරහ ගීත නම් හරියන්නේ නැහැ ඇනස්ටේ. ක්ලැරන්ස් අයියා තඩුයිනේ කියන දැන් මිල්ටන් මල්ලවරච්චි කිව්වා. නමුත් දැන් ක්ලැරන්ස් අයියා මාගී යෝයි නෑ ගියාට කමක් නෑ කියන එක නේ කියන්නේ. පියඹා යනවා මාගසේ අවසානයේ ප්‍රේමාද්‍රි ගිරවෝ කෝලෝ මිදුනා මාද්‍රි. ඉතින් ඒ වගේ කිව්වා විරහ ගීත නැත්තේ නෑ. නමුත් මාළට බඹරුගේ සීතල ඔබේනවා. ඒ වගේ ඉතින් සතුට දනවන ඒවා තමයි ක්ලැරන්ස් අයියා නිර්මාණය කිව්වේ. එහෙම කියන්න විරහ ගීත කියන්න ආස හිතුනේ නැද්ද? දැන් මම මිල්ටන් මල්ලවරච්චි වගේ නෑ ඉතින් මට දුන්නොත් ගීතයක් මට ගායනා කරන්න පුළුවන්. මට දෙන්නේ නෑ කවුද ප්‍රශ්නේ දුකින් නෙමෙයි සතුටින් ඉන්නේ ඒකයි. නෑ ඇනස්ටේ මෙහෙම මට මේ වගේ ගීතයක් ඕන කියලා ලියෝගෙන හදාගෙන එහෙම ගායනා කළා නැද්ද? එහෙම කියලා නම් ලියෝගෙන ගායනා මාර වැඩක් වුණා ළඟදී හැබැයි. ඒකත් කියනවා මේ කොවිඩ් කාලේ. අපි කතා බහ කරනවා. ඉතින් පොඩි විරාමයක් හම්බුණා මං එහෙ යනවා. ගිහිල්ලා බලලා එහෙම එනවා. මොකද මේ අනසලගේ වයිෆ් මැටිලා තිබුණා ගෙදරදී. එහෙම ටිකක් ඇවිදින්න බැරුව එහෙම ඉඳලා කොහොම ගිහින් මේ වැටිලා ඔව් වැටිලා වතුරට ලිස්සලා පුල් එක මාළු මේ හින්දා මම නිකන් සින්දුවක් ලිව්වා. ගීත මම නිකන් ලියලා මම නිකන් මේක ඇනස්ලගේ ස්ටයිල් එකට වගේ මේක හැදුවේ කියලා. පාසල් කාලේ ප්‍රේමයක් ගැන
මාරයි ටෙලිපතිද ඔය වගේ කේසයක් තිබුණන මට ඒකයි අක්ක දැක්කේ නැද්ද? දැක්ක අපු අපි කතා කරනවා නැත්තම් ආයි වැටෙනවා. ආයි ඒ කතන්දරයක් නේ නැත්නම්. මේ අනිත් එක මම ඔබෙන් අහන්න මේ ඇනස්ටේට් එක මේක ඇනස්ටේට් හරියටම හරි. හැබැයි මේකේ ඔබේ ඇහෙනවා අර සිංහල අවුරුද්දට ඇහෙන රබම් පදසයි ඒ තාන තාල ඒ කොහොමද ඒ දැන් ඔබ සම්පූර්ණ මේ උග්‍ර කතෝලිකෙක් නේ. මං කතෝලිකෙක් තමයි ඇත්තටම අපි පොඩි කාලේ අපේ ගෙදර අපි හිටියේ ට්වින් හවුසස් වල කියන්නේ අයිතිකාරයෝ එහා පැත්තේ අපි කුලියට හිටියේ. ඉතින් මොරටුවේ. ඉතින් සිංහල අවුරුද්දේ මේ ඔය සින්දු වැඩි හරියක් සිංහල සින්දු ඇහුනෙත් එහෙන් අපේ ගෙදර දාන ජිම් රියුස්ගේ ඇන්ග් ස්නෝගේ එහෙම කතන්දරයක් තිබුණේ. ඉතින් අරහි තමයි අර මූන් ස්ටෝන් සුපෝගෝලන් ටයිම්ස් ඒ කාලේ. මම මෙයාට වඩා දශක දෙකක් පිටිපස්සේ නේ ඉන්නේ. මේ කියන්නේ අත්දැකීම් වලින් වයසින් සහ ඇඟින් එකපතේ. ඉතින් මේ කොමින් හරිද එහි අර හැමදේටම කිරි දානේ අර මේ විදිහ සමහරට ඒ ආච්චියෙන් මට මං මල් කඩලා ඉරන්නේ මම පුංචි කාලේ ඉඳන් මම උදේ පූජාවට යනවා පල්ලියට ගිහිල්ලා ගෙදර ඇවිල්ලා ඊට පස්සේ තමයි ඉස්කෝලේ යන්නේ හැබැයි අර බුදුන් වඳින්න ඒ ගිලන් පස කියන වචන අලුත් දේවල් නෙවි මං ඒ ආච්චි අම්මට මල් කඩලා දෙනවා උදව් කරනවා ඉතින් අර එහෙම අර ඒ සංස්කෘතියත් එක්ක මගේ මොකද්ද මහා බැඳීමක් තියෙනවා සිංහල අල්දමල් අවුරුද්දක කියන්නේ ක්‍රිස්තියානි මේ බෞද්ධ මේකට සම්බන්ධයක් නෑ මම සම්බන්ධයක් නෑ වගේ තමයි හිතෙන්නේ නමුත් ගොඩක් අය සිංහල අවුරුද්ද එනකොට කැමති ක්‍රිස්තියානෝ අපි ඉතින් මම ඉතින් අපේ පවුලෙත් ඒ කියන්නේ මොගෙන් පවුල ඇති ගෝයෙන් හරි මේ සම්බන්ධ වෙලා ඉන්නවනේ. හැබැයි ඒගොල්ලෝ හින්දු කියලා කියනවා. මොකද දැන් රවිල කිව්වත් දැන් දෙමළෙක්වම සමහරු කතෝලික එහෙමත් එකක් තියෙනවනේ. මට මෙහිමයි. මට මඩුපල්ලියත් මට ඕනේ. මට දලදා මාලිකාවත් ඕනේ. මට ශ්‍රී මහමුදියත් වටිනවා. මට කතරගම දේවල් නිර්මාණකරුවෙක් හැටියට. නෑ නිර්මාණකරුවෙක් හැටියට නෙමෙයි. ශ්‍රී ලාංකික පුරවැසියෙක්. මම මොන ජාතියකට මොන ආගමකට අයිති වුණා. ඒ මගේ මගේ පිළිද මේ බෞද්ධ ආගම. මම කතෝලික. ඔව්. ඉතින් අපි දෙන්නම කතෝලික. දැන් ගමුයත් රාජා අපි දෙන්න සිංහල අවුරුද්දට සමරනවා. සිංහල අවුරුද්දට සමරනවා. නත්තලත් සමරනවා. නත්තල ඉතින් අපේ මගේ බිරිඳගේ උපන්දිනේත් එදා වැටෙන්නේ. ඉතින් ඩබල් සෙලිබ්‍රේෂන්. හැබැයි එක තෑග්ගයි දෙන්නේ. දෙකට දෙන්නේ. ඒ කියන්නේ උපන්දිනේ නත්තල් සාමාන්‍ය නත්තල්ට අපි දෙනවනේ වෙනම තෑග්ගල් හරි අරන් දෙන්න බෑ. ඉතින් මම දෙන්නේ එකයි. දෙකම එකයි. ඒ ඔක්කොම වෙන්න කියලා ඉතින් හොඳයි නේද? කියන්නේ ඒ විදිහට තමයි. ඔව් සාක්කුටත් වාසී. අනිවාර්යයෙන්. මොකද සාක්කුව කොහොමද තියන්නේ නැහැ නේ ඒගොල්ලෝනේ ඒක බලන්න. වැඩි හරිය. එනස්ටේ දැන් මේ ඊළඟ ගීතේ මෙයා තෝරගෙන තින්නේ හැබැයි ඒක සම්පූර්ණ ක්ලන සුජයවර්ධනයන් රචනා කරලා ඒ ආදි වශයෙන් ගායනා කරපු ගීතයක්. ඒකේ දිග කතාවක් තියෙන අපි සිංදු ඉවරලා අපි කියමුද? හරි. කතා කරමු. හොඳයි. සිතුවිලි පොදි බැද මහත රැඳී සෙනෙහස් කඟුලේ සිටිය බැඳී මගේ සෙවණට කවද දෙන්නේ ඔබේ නම කාගේ හරි කෙනෙක්ගේ නමක් දාගත්තර කවන්නේ කාන්තා චරිතයක ඔබ මට සිහිවන්නේ. රන් සමනලයින් ඉකිලෙනු දැක මට ඇගෙනෙත් පියලිය සිහිවෙනවා රන්සුරපුරකට මා කැඳවන්නට රම්‍යා ගැන සිතුවිලි එනවා ළමද තබා කිටිපියවර මැන තනිව මගී පාසල වෙත යන ගමන ඇකී මතකින් නොමේකී තවමති
හිසට පත් වී සිටින සැටි පාසල් ගොස් නිවසට එනවා රම්‍යා ඔබ මට සිහිවෙනවා රන්සමනලයින් ඉගිලෙනු දැක මට ඇගෙනෙත් පියලිය සීවෙනවා රන්සුරපුරකට මා කැඳවන්නට රම්‍යාගෙන සිතුවිලි එනවා සම්පූර්ණ වෙන වර්ෂන් එකක් සිත් මම දැන් මේ සම්පූර්ණවනේ තරමක වෙන එකක්. තරමක වෙන එකක් මේක මේ දැන් මම කියපු කොටස තිබුණේ නැහැ නේද? දැන් අර සිතුවිලි පොඩි බඳ මහතරේදී අර මම දැන් මහ ලොකු මිනිහා වගේ කිව්වේ ඕනේ. එහෙම එකක් තිබුණේ නැහැ නේ. මාවත් මම සම්පූර්ණ අතර මං. දැන් අනික මේ පොත් පිටියක් බැඳ ලබද තබා කියලා ඔබ කිව්වේ. ඔව්. ඒ පොත් පිටියක් ගෙන ලබද එහෙම තමයි මුලින් කියලා තිබුණේ. අරකට නැහැ නේ මේකෙන්. හා ඒකත් නැහැ. ඒ මොකද්ද මේ? මෙහෙමයි. ඒ දවස්වල මේ ක්ලරන්ස්ගේ සිරිතක් තියෙනවා මේ ජල වික්‍රමසූරිය මහත්තයව හම්බෙන්න යනවා. ඔව් සූර්ය ලේපලේ. ඔව්. ඉතින් යාම කියනවා මේ මිස්ටර් වික්‍රමසූරිය මං අලුත් සින්දුවක් හැදුවා කියලා සමහරට කියලා පෙන්නනවා. ඒ පාර මේ පාර අයිසි. ඒක ඒගොල්ලන්ගේ භාෂාව තමයි කේමදාස මාස්ටර්තුමා අයිසි. ඒ තමයි ඒගොල්ලන්ගේ භාෂාව. කාමිනි ෆොන්සේකා මහත්මයා. මේ අයිසි ඒක ලස්සනයි සින්දු. ඒක කාටවත් දෙන්න එපා මට දෙනවා කියලා කිව්වම සින්දුවේ වචනයි ඔක්කොම ලියලා ඒ වෙලේ මේ අතිකාර මුදලකුත් දීලා සන්තෝෂي වැඩි කවට ඉතින් ලොක්කයි කරගත්ත ගැන කුරුල්ලගේ ගියා ක්ලරන්ස් සුජිවර්ධනයන් යනවා. ඔව් ගියා. ඒක කොහොම තියෙනවද ඔය වගේ එක එක සින්දු හදපුවා එහෙම මේ දීලා ඉතින් පටිගත කිරීම කරන්න බෑ සින්දු හතරක් එපා රෙකෝඩින් එක. ඕක ඉතින් උතන ඔහොම තියෙද්දි යාට ඉතින් ෆුල් පීක් එකේ ඉන්නේ. ඔව්. සුපර් ගෝල්ඩන් ටයිම්ස් ලේබල් එකට වෙන තැටියකට ආරාධනාවක් හම්බෙනවා තරංග ලේබල් එකේ විජේරාමනායක මහත්තයා. කියන්නේ මේ සූර්ය ලේබල් එක නෙමෙයි වෙන ලේබල් එක වෙන ප්‍රොඩියුසර් කෙනෙක්. ඒකට හදනවා මලට බම්බුර කුසී මුතුමැණිකේ උදේරයින් මුතු පොටසේ හිනාවෙන් අලුත් ලොවක් මම දුටිමිය වෙන අරුණ කියලා කැසට් එකට පළවෙනි කැසට් එකට. ඒකත් එක්ක මේක තමයි දැන් අඩුපාඩුව. තේරුණා දැන් මේ ගීත හතරක්ද? ගීත හතරනේ ෆෝක්. ඔව්. මේ EP නේ. ඔව්. තාම ඉතින් මේක පටිගත කරා. එයාට මතකනේ මෙහෙම දුන්න කතාවනේ ඔහොම එකක් තිබුණා ඒ ටක් ගාලා එයා ලිව්වා අලුතෙන් අවශ්‍ය දේ රෙකෝඩ් කරා. ටිකක් කල් යනකොට තමයි කේස් එක පත් වුණේ ගෙනුත්. ඊට පස්සේ දැන් ක්ලරන්ස් ආපහු ගියා මේ අයිසි තමයි මාර කැත වැඩක් නේ කරලා තියෙන්නේ. දැන් මට පොරොන්දු නැනේ මේක දෙනවා කියලා. මට ලියලා දුන්නානේ සින්දු වල වචන පවා මම ඒකට ආසයින්දනේ කිව්වේද. අනේ මිස්ටර් වික්‍රමසූරිය කාලවලට මට ආමන්ත්‍රණ. ඒක නෙහිම වංචාවක් වුණත් කරන්න බුමනාවෙන් හිතරින් දන්න නෙවෙයි. ඉතින් කොහොමින් හරි ඉතින් ඒක දුන්නා. දැන් වික්‍රමසූරියට හරි ආසයි. කියන්නේ ආගේ ඔළුවේ කරම්මයි කියලා කවුරුවත් හිඳලා නෙවෙයි මේක මේ ක්ලරන්ස් අයගේ ඔළුවේ රම්මගෙන කිරියෙත් නෙවෙයි මේක වෙනත් කතන්දරයකට ලියවිච්ච සින්දුවක්. පස්සේ ඉතින් ඒ පාර කිව්වලු එහෙනම් මම තම්සිර නඩු දානවා නේද කියලා. ඉතින් මම මොනවා කරන්නද ඉතින් වෙන කරන්න දෙයක් නැහැ නේ මට කරන්න දෙයක් නැහැ නේ. ඔව්. නඩුවට පෙනී සිටින්න. ඔව් නෑ එහෙම නෙවෙයි. මං එහෙමනම් මේක මං ඇනස්ලිව දාලා මම මේක වොයිස් කරනවා හොඳේ. ඔන්න මුකුත් කියන්න එපා මට. මට ওই සින්දු ආස මට ඒක මගේ ලේබල් එකට. එහෙමත් තියෙනවනේ දැන්. තමන්ගේ ලේබල් එකනේ වටිනවද? ඒ පාර හරි විශ්ව වික්‍රමසූරිය ඕන දෙයක් කරන්නයි කියලා. නඩු දානට වඩා ඒක වටිනවා. ඒක ෂේප් ඒ විතරනේ දැන් අතන රෙකෝඩ් එක බ්ලොක් වෙලා EP එක. ඒක එළියට එන්නේ ඉස්සර තමයි ඔය කතාව ආහු ගාලා ගියේ. ඒ යද්දි ඊට පස්සේ බුදුන් පෙරේරා මහත්මයා නිහාල් නෙල්සන් මහත්මයා ගිහලා ඔය දැන් ප්‍රෙස් කරන්නේ ශාන් වික්‍රම මේ සිංහ මහත්තයාගේ දැන් ඉන්න තියෙන භූමියේ තමයි මේ ඔය ෆැක්ටරි එක තිබුණේ. රෙකෝඩ්ස් ප්‍රෙසින් කම්පැනි එක. පස්සේ බොහොම යාන්තම් ඊවට ගෙඩියට අරගෙන ඔහොම තමයි වැඩිපත් උනේ. ඉතින් ඇනස්ලි අයියට බැක් කරේ වෙනස් අය කියන මයික් ගුණසේකරලා කවුල් ස්ටෝන්ස් කාලේ මයික් ගුණසේකර මංගල තමයි ලීඩ් කෙව්වේ. මල්ලි සුනිල් බේස් කෙව්වේ. ලොරන්ස් මැන්ඩ්‍රික්ස් තමයි කීබෝඩ්ස් කෙව්වේ. ස්ටැන් මොජි ඩිජොන්
ස්ටැන්බෝ ක්ලෝඩ් ෆෙනන්ඩ් තමයි music ලෝඩ් director පනට එක. තමයි මේක මියසික් කර අර Cloud. කින් ලෝඩ් මේක සිින්දු හතරක් රෙකෝඩ් එක රුවන් වලා. රුවන් වලයි මමාවේ මිය සොයලා මල පියානෙන පියාරණී. දැන් ඔය මේ ඔබ දැන් ගායනා කරේ එනස්ලේ ඒ ඇනස්ටේ ගායනා කරපු කියපු version එක තමයි මම ඊ වචන ටික තමයි කිව්වේ. ඉතින් මේ ඊ වචන ඔරිජිනල් කරන්සයම ලියපුවා තමයි යාම තමයි වෙනස් කරලා පස්සේ නතු වෙන කවුරුත් වචන වෙනස් කරා මොනවත් නෙවෙයි. ඊවම යා එක ඉස්සල්ලා එක version එක ලිව්වා. ඊට පස්සේ මේ කලබලයට වෙන version එක ලිව්වා. එහෙම කරන්නේ. කොහමද දැන් අපි ගීත දෙක පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගත්තා. අපි විරාමයකට යනවා. ඊළඟ ගීතය ක්ලරන්ස් විජේවර්ධනයන් තවත් ශිල්පියෙක් සමග පිරිමි යුග ගීතයක් හැටියට ගායනා කරපු ගීතයක් තමයි මේ දෙන්න තෝරගෙන තියෙන්නේ. මොකක්ද කියලා බලමු මේ විරාමයෙන් පස්සේ. හොඳයි අද අපි මානවන මම මානවන ඔබ ඔස්සේ ගෙන්නපු දෙන්නව දැක්කනේ. ඉතින් අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. අපේ අතීතයේ ඇත්තටම මෙහින් පිටින් අපේ මතකය ඇවිස්සුණා. ඒක පැහැදිලි. ඒ මදිවට දැන් ගීතත් ගායනා කරලා සහ මේ එක එක දේවල් පෙන්වන්නත් පටන් ගත්තා. ඉතින් මේක කොහෙන් කෙලවර වෙයිද දන්නේ නැහැ. තව එක ගීතයකින් කොහොමද අපි හමාර කරන්න බලාපොරොත්තු වෙනවා. නැත්තම් මේක කොහෙන් කෙලවර වෙයිද දන්නෙත් නැහැ. දැන් ඊට පස්සේ ඔබට කතා කරන්න බොහෝ දේවල් ඉතිරි වෙයි කියලා මම විශ්වාස කරනවා ප්‍රියාදර මිතුරුනි. අර කලින් හව ප්‍රශ්නය ඇනස්ලේ. දැන් යන්තම් අද වරද්ද ගන්න නැතුව වරකට නැති බර ලේසි සිින්දු අපේ ස්ටයිල් පහසුයි. ඒ ස්ටයිල්ල පහසුයි රජී මට වචන එවලා තිබුණා. ඉතින් මට තිබුණේ පොඩ්ඩක් නිකන් පාරසින් පාරක් පොඩ්ඩක් බලාගත්තා. බලාගත්තාම හරි. ඔව් සෙට් වුණා. සෙට් වුණා. දැන් හදිසියවත් දැන් ඔය මේ සිංගලෝන් වගේ ඒවා කරන්න ගියාම මේ අර එරබුදු බල් කියන්නකෝ. කිව්වොත් ඒවා මොකද කරන්නේ? ඉතින් සුනේසු අප්‍රේල් මාසේ ඉතින් විතරනේ තිබුණා. ඔව් ආයේ නෑ ඒක කියන්න ගායනා කරන්න බෑනේ අනිත් කාලේ. ඇයි කැලණිය කියන්න පුළුවන් ඕන වෙලාවක. කැලණිය එක කියන්න පුළුවන්. ඔකට ඔය පොළ දෙකක් තරන් යන්නේ. මාරක් මොකද හිතන්නේ මේ වැඩසටහන ගැන? මට මෙහිමයි කියලා මට හරි අමුතුයි කියන්නේ දැන් ඇනස්ලියගේ සින්දුවල මම ලීඩ් නෙවෙයි සින් කරන්නේ. ඔව්. මම හාමනින්ද කරන්නේ මට එතනට ඔළුව යනවා එතනට. ඉතින් මට මම කොහොමද ඇනස්ලියගේ සින්දුව තමයි පුංචිම කාර්යම. මුන් ස්ටෝන්ස් වලදී ලැබෙන සයි නෙවෙයි සින්දු කියන්නේ ඉස්සෙල්ලා ඇනස්ලිය. ඊට පස්සේ මම හිතන්නේ පොඩි කාලේ මම ඉස්සෙල්ලාම කියන්න පටන් ගන්න තියෙන්නේ මම එදා ගොසින් කියන සින්දුව. ඉතින් හරි සුවිශේෂයි ඊ වගේ පුද්ගලෙක් එක පස්සේ කාලෙක එකට වැඩ කරන්න හම් වෙනවයි කියන එක. කියන්නේ බොහොම කලාතුරකින් මිනිහෙකුට ලැබෙන මේ අවස්ථාවක්. ඉතින් අනිත් එක තමයි මම හුඟක් වෙලාට මට කියන්න මම ලියන්නේ ඇත්ත කතන්දර. ඉතින් ඒ වගේ මම කීපයක් ඇනස්ටේටත් හැබැයි මම වෙන කාට හරි ලියනවා නම් මේ එහෙම කියන්නේ දැන් ඔය ආදරවන්තීන් ගෙදිනේදී කියන්නේ වෙන ගෑන් ළමයි දිහා බැද්දක්කම මගේ යන තොටයි කියලා මට දැනෙන එක කියනවා. හැබැයි මම වෙන කෙනෙක්ට ලියනවා නම් මම එහෙම ලියන්නේ නෑ. ඒ මොකද කාගේ හරි නැති හැදිච්ච කමක් ගැන හරි කියලා නේ හොඳ තමයි කියන්නේ. මොකද තව කෙනෙකුට ප්‍රතිරූපය හොඳ නෑ. ඉතින් ඒ වගේ ඉතින් මට හරි සතුටක් මන් දන්නේ මෙහෙම දෙයක් තියෙනවා. කතාවක් තියෙනවා මන් දන්නේ ඔයා අහලා තියෙනවද ජීවිතේ අර යන්න සිග්නල් එක හම්බුනාම ඒ කියන්නේ නැති දේවල් හීන ඒව හැබෑ වෙනවා කියලා. මම දන්නේ ඒක තමයි. right? එහෙම කතාවක් තියෙනවා. ඉතින් ඒ හින්දා යන්න ඕන මෙන්න කියලා මේක දවසක් ඇත්තටම අපේ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පියෙක්ව මම කිව්වා අයියේ ඔයාව මට යන තැන හම්බ වෙනවා සහ පට්ටට සිග් කරනවානේ. අල්ලි මෙහෙමයි අර පහන් සිරුවක් නිවෙන්න ඔන්න මෙන්න තියෙති වැඩියෙන්. දැඩිව දීප්තිමත්ව දැල් වෙන්නේ. ඒ වගේද දන්නේ නේ මං කෝ අව කැපෙන කතා කියන්නේ උන්නේ සිං කරලා නෑ යන්නේ. ඔය කතාව මම තහල් තියෙන හින්දා මම මේ කියන්නේ. මේ සමහර විට මේ කියන්නේ දැන් මම සින්දු කියනකොට මම හරි ආසයි. මම ලියන සින්දුවක් මම ලියන මෙලඩි එකක් දාලා මියුසික් කරලා වෙන කාගේ හරි හඬින් අහන්න. එතකොට ඇනස්ලි මානවල කියන්නේ මම ඉස්සල්ලාම මගේ ඔළුවට ඇහෙන සිංහල සින්දු වල හිමිකරුවා. ඒ හඬේ හිමිකරුවා. ඉතින් අද මෙච්චර කල් මම කියපුවා දැන් හරි පුදුම වැඩක් වුණා. දැන් මම ඔරිජිනල් ඇත්තටම සමගන්න බෑකේ ඉන්ටර්ලූඩ් එක ගහන්න හිටියේ ෆ්ලූට් එකේ. නමුත් මගේ බෑන්ඩ් එකේ හිටිය ට්‍රම්පට් ප්ලේ කෙනෙක්. ඒ හින්දා වින්ඩ් ඉන්ස්ට්‍රුමන්ට් එකකට දුන්නේ රෙකෝඩින් එකේදී. ඒ වගේ. අද මට ආපහු ෆ්ලූට් එක මැහෙනවා. ඒ කියන්නේ මම කියලා නෙවෙයි. ඔව්. ඒගොල්ලොම මේ දෛවෝපගතයි. ඔටෝ එනවා. ඉතින් දෛවෝපගතයි. ඒවත් එක්ක මට මීට වඩා සතුටක් නෑ. මම මෙච්චර කල් කියපුවා මේ පොප් මුල් හඬනේ සිංහල පොප් සංගීත ක්ෂේත්‍රයේ මුල් කටහඬ
ඉතින් ඒ කටහඬින් මට ඒ විදිහටම එහෙන් ලැබෙනවා කියන්නේ මට ඊට වඩා ළඟ සතුටක් තියාගෙන ඒ විදිහටම ඒ විදිහටම. ඉතින් ඒකයි මම කියන්නේ සමහර විට මගේ කාලේ හරියද දන්නේ නැහැ. මොකද කියන්නේ? ඒකම වෙන්නේ නැහැ වෙන්නේ. වට වැඩි මම මොකක් වැඩි වන්නේ නෑ එහෙමනම් කොවිඩ් වලට අහු වෙනවා. ඔව්. මොකද අය හිතන්නේ දැන් මේ වෙනස් අත්දැකීමක් ඉතින් මේ නෑ නැත්තේ මද මම ගොඩක් සන්තෝෂ වෙනවා මට මේ අපේ නිෂ්පාදක මහත්මයා චින්තක කතා කරලා කිව්වහම එහෙම රජි මම කිව්වා මරු කියලා පැනලා කිව්වා රයිට් එන අපි කරමු කියලා පස්සේ තමයි අපි දෙන්න කතා කරලා ඉතින් ඇත්තම හරි ෂෝක් මේ වගේ දෙයක් අමුතු දෙයක් නේ කැලුම් දැන් මගේ ගීත කෙනෙක් ගායනා කරනවා එයාගේ ගීත මම ගායනා කරනවා ඒක අමුතුම දෙයක් මේක එක මේක ඉඳගෙන වෙනස්ලේ ගීත කොච්චරවත් බජවුල සාජ්‍යවල ඇහෙනවමයි ඒක නං ඇහෙනවා මංගු නැන්දද කමෙල් ලියුමද එතකොට අපි ගිහම උඩරට නිටියද මං අහගෙන මේකට මේ වනබඹරු කවුරු හරි ගායනා කරනවා මේ මගුල් ගෙදරක ඒක හරි මට පුදුම හිතුණා මේ අලුත් පරම්පරාවයි ඉතින් ලොකු සතුටක් හැබැයි අලුත් පරම්පරාවත් මේ සරල සංගීතය තමයි උන්ට කියන්නේ උගක් උත්සාහ කරන උන් අර ටිකක් සංකීර්ණ සංගීතයක ජීවත් වෙන්න. නමුත් කවුරු හරි රික්වෙස්ට් එකක් ආපු ගමන් එහම අපි ට්‍රැන්ස් එකක් කියමුනේ. හරි සීටි එකක් කියමු, ජෝතිපාල එකක් කියමු. එහෙම කියලා අර පරණ ගීත ටික ආපහු ගායනා කරනවා නේ. බොරුද කියන්නේ? ඇත්ත. ඔව්. ඒකනේ දැන් තාම වෙනස්ලේට ලෝකේ එහා කෙළවරින්ම ඉඳන් මේ ආරාධනා ලැබෙන්නේ. සිංගලෝන් එකක් කියලා කරලා. මේ අලුත් පරම්පරාව කී දිනක ඒට ගයමින් නටනවද නේ? ඔබත් ඒක අනිත් පැත්ත. ඒක ඒ ඔබටත් හතර වටේ ඔබ යනවා මේ මම ඇත්තටම අපි යමක් කතා කරගෙන යනවා ඒක මට එනස්ලගේ පටිගත කිරීමක් කරන්න. වෙනස් විදිය නොකියපු කියන්න හිටපු ඒක කරගන්න බැරි වෙච්ච ඒ වගේ පොඩි පොඩි ඒවා ටිකක් තියෙනවා. ඉතින් අපි ඒ ටික කරගෙන යනවා. හොඳයි. අපි අවසාන ගීතයට යනවා එනස්ලේ බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි මට ආරාධනා කරාට අපි නිරන්තරයෙන් හොඳට මම සන්තෝෂ වුණාද. ඔව් අද හුඟක් සතුටුයි මම හිතනවා ඔබත් මේ හෝරා එකමාර සෑහෙන සතුටකින් ඉන්නේ. මොකද අපේ කට්ටියටත් හරි ලේසි කොහොම සරල තනු කීපයක් තිබ්බේ. ඒවට අවශ්‍ය කරන එක එක අලංකාර දාලා අද වාදනය කර නායන ප්‍රමුඛ ඒගොල්ලන්ට මොන හරි කියන්නේ රජි. මේ මට අලුත් නැහැනේ. මම මෙහෙත් විතරක් නෙවෙයි මම කියන්නේ උපරිම වින්දා මට සාමාන්‍ය මගේ බෑන්ඩ් එක නැතුව මට එනස්ලාගේ බෑන්ඩ් එකත් එක හරි ලීසි. මොකද ඒගොල්ලෝ එකම ස්ටයිල් එක. එහෙම ආපු ඉවෙන් මම මොකක් හරි රූපවාහිනී ප්‍රෝග්‍රෑම් එකකට ඇවිල්ලා මම සතුටින්ම විඳපු සින්දු කියපු ප්‍රෝග්‍රෑම් එක තමයි මානෝන මම. ඒක. ඊට ඉතින් එහාට අපි ජාත්‍යන්තරයටත් ගියා. මොනවද අද එනවේ කොහම අඩුවේ මම නිකන් කෝල් එකක් දුන්නේ නැහැ. ඒක මම දන්නවා මට ගෙදර වගේ කියලා වැඩි. ඔව්. මම හිතනවා ඔබටත් ගෙදර වගේ ඇති. එසේනම් අපි ඉක්මන රජු ඔබට බොහොම ස්තුතියි. මේ නැහින දෙන කාලේ ඒ කියන්නේ ටිකක් නැහින දෙන කාලේ කියලා කියන්නේ ප්‍රිය මිතුරුනි මේ කරදර වැඩි සහ පේන හාත්පස තිබෙන දේවල් එක්ක. නමුත් අපි උත්සාහ කරනවා කෙසේ හෝ දෙපයින් නැගිටලා හිත හදාගෙන ජීවත් වෙන්න. වර්තමානයේ මම හිතන සෑහෙන දුරට එහෙම ඇවිත් යම් කිසි තීරණාත්මක තැනක අපි ඔක්කොම ඉන්නේ නේ. ඉතින් රජීව් හැබැයි කොහොම හරි වැඩ හදාගෙන ඒ වැනි අලුත් දේවල් කරගෙන පරණ කට්ටියවත් එයා ගාල් කරගෙන එකතු කරගෙන ඒ වරහනට දාලා ඒවා අලුත් කරගන්න තමයි උත්සාහ කරන්නේ. ඒ උත්සාහයට අපි දෙරණ ඕන වෙලාවක උදව් කරයි. ඔබගේ උත්සාහය සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ අවසාන ගීතය ප්‍රිය මිතුරුනි වර්තමානයේට මරු මේක චූටි දෙයක් කියන්න ඕනේ. මේක නොකියම බෑ. මේ එකල අපි ලරන්ස නැති වුණාට පස්සේ එයාගේ සීවර්ණ කියන සීරීස් එක ගියන්නේ ඒ වෙලාවේ මේ නිෂ්පාදකයට ඕන වුණා මේ සින්දුව. ඉතින් මේක හොයාගන්න අමාරුවෙන් තිබ්බේ. පස්සේ කොහොමින් හරි අපි බද්දජී මහින්ද ජයතිලක මහත්තයාව කතා කරා. කිව්වා. හරි රජීව් මං එනවා අහවල් කාලේ මං එනවා මාව එකන් ගිහිල්ලා මොකද පුරුතේ උඩක නැගලා කොයි හරි මේ මට මතකයි බොහොම අමාරුවෙන් ස්පූල් එක වහගෙන මේකෙන් ශීලටනේ මොන හරි එකක් කියන්නේ සත පහක්වත් එපා මේක ඕන දෙයක් කරගන්න කියලා. ඒ මාස්ටර් ටේප් එක දීලා ගියා. ඒ ස්පූල් මහින්ද ජයතිලක මාව ආදරයෙන් සිහිපත් මතක් කරනවා. අනිවාර්යෙන් අපිත් මේ එනකම් බලන් ඉන්නවා අපේ වැඩසටහනකට සම්බන්ධ කරගන්න. තුන් දෙනෙක් කියලා දිනවා ක්ලරන්ස්. ඒ බද්දජී KS කියලා ඔරිජිනල් එක. ඒ ඔරිජිනල් සිංගර් KS පෙරේරා. හරි මොකක් හරි පළවෙනි නම මතක මතකයි. තුන් දෙනෙක් කියලා තියෙනවා. තුන් දෙනෙක් කියලා තියෙනවා.
මේ භද්‍රජී මහින්ද චෛත්‍යකයන්ගේ තමයි එයාගේ පදමාලාව තනුව සහ මේ තනුව සම්පූර්ණයෙන්ම සංගීතය ක්ලරන්ස් එකේ. ප්‍රාණසුජ්‍ය වාදනය. මානවන ඔබ ඔස්සේ අපි නික්මයනවා ඔබේ නිවසින්. ආයි ලබන සතියක හම්බුවන අපේක්ෂාවෙන් ඉඩක් ලැබුණොත්. කොහොමද කියන්නේ අපි හෙට දවස් පිළිබඳව අපිට තාමත් අනපේක්ෂිතයි. වෙච්ච දේවල් එක නේද? එමනම් ඔබට ජයම පමණයි මේ ගීතයේ මුල සිට අග දක්වා අහන්න කියලා ඔබට ආරාධනය කරනවා. බොහොම ස්තුතියි. අපි රාග වයනවා අපි බයිලා නටනවා හිතුනොත් පෝයදාට සිලුත් ගන්නවා දනුත් බෙදනවා මස් මාළුත් කනවා බනත් අහනවා හිතුනොත් පොරුත් කියනවා අපි රාග වයනවා අපි බයිලා නටනවා හිතුනොත් පෝයදාට සිලුත් ගන්නවා දනුත් බෙදනවා මස් මාළුත් කනවා බනත් අහනවා හිතුනොත් බොරුත් කියනවා මිනිස්සුනේ අපි මිනිස්සුනේ දෙව්විමන් වලින් බැහැලා සිව්දිගන්තයේ නෙතලා අපි ආවේ නැහනේ දෙව්විමන් වලින් බැහැලා සිව්දිගන්තයේ නෙතලා අපි ආවේ නැහනේ සණ්ඩු කරනවා සාමය සොයා දුවනවා වරදක් තේරුණාම හිසත් නමනවා අපි සැපත් විඳිනවා සමහරු දුකත් විඳිනවා ඉරිසියාව ක්‍රෝධය දෙක අපි හඳුනනවා අපි සණ්ඩු කරනවා සාමය සොයා දුවනවා වරදක් තේරුණාම හිසත් නමනවා අපි සැපත් විඳිනවා සමහරු දුකත් විඳිනවා ඉරිසියාව ක්‍රෝධය දෙක අපි හඳුනනවා මිනිස්සුනේ අපි මිනිස්සුනේ දෙව්විමන් වලින් බැහැලා සිව්දිගන්තයේ නෙතලා අපි ආවේ නැහනේ දෙව්විමන් වලින් බැහැලා සිව්දිගන්තයේ නෙතලා අපි ආවේ නැහනේ අපි ප්‍රේම කරනවා අතරේ වෛර කරනවා අඳුරේ වැටුණු වලේ තවල් වැටෙනවා අපි කනුත් තියනවා හිතුනම ලනුත් අදිනවා පිළිත් කැපෙනවා ඒවට පෙහෙත් තියෙනවා අපි ප්‍රේම කරනවා අතරේ වෛර කරනවා අඳුරේ වැටුණු වලේ තවල් වැටෙනවා අපි කනුත් තියනවා හිතුනම ලනුත් අදිනවා පිළිත් කැපෙනවා ඒවට පෙහෙත් තියෙනවා මිනිස්සුනේ අපි මිනිස්සුනේ ඉරයි හදයි පායන්නේ අපේ ලෝකෙ පවතින්නේ එවන් මිනිස් හැඟුම් නිසානේ ඉරයි හදයි පායන්නේ අපේ ලෝකෙ පවතින්නේ එවන් මිනිස් හැඟුම් නිසානේ ලා 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 ලා